ගෝවන් ඔබට දරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා මේ තුන් පුන් පොහොය දවසේ අපි ඔබ මුණ ගැහෙනවා යාත්‍රා තුළින්. යාත්‍රා හැමදාම ඔබ හමුවට පැමිණෙන්නේ ඔබේ ජීවිතයට අර්ථයක් එකතු කරන්නට අරුත්බර දේවල් කතා බහ කරන්න සාකච්ඡා කරන්න ප්‍රායෝගික ජීවිතයට වටින දේවල් ඔබ හමුවේ තබන්නට බලාගෙන. අදත් එවැනිම බලාපොරොත්තුවක් චේතනාවක් එක තමයි ඔබ මේ විදිහට අපි මුණ ගැහෙන්නේ සියත නාලිකාව හරහා. යාත්‍රා අද දවසේ අපේ තේමාව වර්තමාන පවතින තත්ත්වයන් එක්ක අපේ ජීවිතය යහපත් තැනට ගෙන යන්නට අවශ්‍ය කාරණා මූලික කරගෙන මේ කතා බහ කරන්නයි අපේ බලාපොරොත්තු බවට පත් වෙන්නේ. ගැටලු විසඳමු සතුට ඉතිරි කරගමු කියන තේමාවත් එක්ක තමයි අද ඔබ හමුවේ මේ වැඩසටහන ඉදිරියට ගලාගෙන යන්නේ. අපි හැමෝම ගැටලුකාරී තත්වයක ඉන්නේ රටක් විදිහට ඊටමත් අර්බුදකාරී තත්වයක අපි හැමෝම පසු වෙන්නේ. ඒ බව දැනගෙන ඒ බව අවබෝධ කරගෙන මෙය සමාජය තුළට යහපත් විදිහට යම් ප්‍රවේශයක් ගන්නේ කොහොමද? අපි කොහොමද සමාජය තුළ යහපත් විදිහට ජීවත් වෙන්නට අපේ මනස සකස් කරගත යුත්තේ කොහොමද? අපේ හැසිරීම කොහොමද වෙනස් කරගත යුත්තේ කියන කාරණාත් එක්ක වර්තමාන තත්වයට ගැලපෙන්නට ජීවිතය යහපත් විදිහට යම් හැරවුමකට ගෙන යන වටින කාරණා කිහිපයක් අද දවසේ අපි ඉස්මතු කරගන්න සූදානම් වෙනවා. ඒ වෙනුවෙන් අපි තමත් ගෞරවපූර්වකව নমස්කාර පූර්වක අපේ මැදිරියට අපේ මහා සංඝරත්නයට ආරාධනා ලබා දුන්නා මේ පුන් පොහොය දවසේ යාත්‍රාවට වැඩම කරවමින් ඔබේ ජීවිතයට අර්ථවත් වූ වටිනාකමක් එකතු කරන්නට. මම ඊටමත් ගෞරවපූර්වක নমස්කාර පූර්වක මුලින්ම පිළිගන්න සූදානම් වෙනවා අපේ ගෞරවනීය ආරාධනාවෙන් වැඩම අවදාළ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ විවෘත දුරස්ථ අධ්‍යාපන පීඨයේ පීඨාධිපති රාගම දඹුව ශ්‍රී ලංකා රාම විහාරයේ විහාරාධිපති අවසරයි පට්ටිවිල මහින්ද අපේ හඳුර බොහොම ගෞරවයෙන් පිළිගන්න අපේ හඳුර මේ වැඩසටහන වෙනුවෙන්. ඒ සමගම පිටමත් ගෞරවපූර්වකව নমස්කාර පූර්වකව දවසේ ආරාධනා ලබා දුන්නා රාජකීය පඬිත ශාස්ත්‍රවේදී කිරිබත් කොට ධම්මදජ අපේ හඳුරන වහන්සේට බොහොම ගෞරවයෙන් පිළිගන්න අපේ හඳුර වහන්සේත් වැඩසටහන වෙනුවෙන්. ගැටලු විසඳමු සතුට ඉතිරි කරමු කියන තේමාවත් එක්ක අපේ හඳුනන අපි කතා බහ කරනකොට මම කැමතියි ඔබ වහන්සේගෙන් මුලින්ම වැඩසටහනට යම් ආරම්භයක් ලබා ගන්නට මේ වර්තමාන පවතින තත්ත්වයක් එක්ක අපි හැමෝගෙම මනස ව්‍යාකූල වෙලා තියෙන්නේ මනස වෙනස් වෙලා තිබෙන්නේ මිනිස්සු ඊටමත් පුංචි දෙයකටත් කෝප වෙන ආකාරය ගහමරා ගන්න යන ආකාරය අපිට දකින්න ලැබෙනවා. ගෙදර පරිසරයේ ගත්තත් වටපිටාව ගත්තත් කාර්යාලය තුල ගත්තත් පාරේ තොටේ ගත්තත් මේ තත්ත්වය නිරන්තරයෙන් අපිට දකින්න පුළුවන්කම තියෙනවා අපි හඳුනන්නේ. යම් ආරම්භයක් ලබා ගමු ධර්මයත් එක්කම. අපේ හඳුරන්නේ තරංග මහත්මයාණෙනි අන්තෝ ජටා බහි ජටා ඇතුළත් ගැට පිටත් ගැට ගැට කියන්නේ ගැටලු තමයි. දැන් ලෝක ඉතිහාසයේ පුජ්‍යලයාට සත්වයාට මානවයාට ගැටලු නැති තැනක් නැහැ. ගැටලු එමටයි. දැන් මේ ගැටලු ගැන කතා කරද්දී ගැටලු නොතිබුණා නම් අපිට ප්‍රශ්න නොතිබුණා නම් අපිට අපි ඉස්සරහට යන්නෙත් නැහැ. හැම ප්‍රශ්නයකටම හේතුවක් හොයාගෙන හේතුවට පිළියම් කිරීම තුළින් තමයි අපිට ඒ සඳහා උත්තර හොයාගෙන යන්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් සිදුහත් කුමාරයා ලෝකයේ පිළිබඳව ප්‍රශ්නාර්ථකාමීව ප්‍රශ්නාර්ථයක් විදියට දැක්කේ නැත්නම් අපිට මේසා විශාල ගැඹුරු සහ අපිට විමුක්තිය සොයන ධමයක් හම්බ වෙන්නේ නැහැ. ඒක තමයි අපි ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕන. ඉතින් මේ ලෝකේ ගැටලු තියෙනවා. ඒ ගැටලු මැත්තේ අපි ගැටලුකාරී නොවි ඉස්සරහට යෑමයි අපි හරි වැදගත්. පළවෙනි දේ තමයි මට පේන්නේ තරංග අපිට ප්‍රශ්න එනකොට අපි ප්‍රශ්න තේරුම් ගන්නෑ. ප්‍රශ්න තේරුම් ගන්න නැහැ කියන එකෙන් අදහස් කරන්නේ ප්‍රශ්නයක් ආශ්‍රණයෙන්ම අපි ඒකට උත්තර හොයන්න යනවා. අපේ ප්‍රශ්නයකට මොකක්ද හොයන්න ඕන? පිළිතුරක්. ඔව් අපි හොයන්නේ ඒක පිළිතුරක් විසඳුමක්. හැබැයි ප්‍රශ්නයකට පිළිතුරක් විසඳුමක් හොයන තාක්කල් අපිට උත්තර හම්බ වෙන්නේ නැහැ. මොකද සිදුවත් අවසානටත් වැරදිච්ච තැන්නේ. යා ප්‍රශ්නෙට විසඳුම් හෙව්වා. අවුරුදු 6ක් උත්තරයක් හම්බුන්නේ නැහැ. ඔන්න ඊට පස්සේ වහශනෙන් උන්වහන්සේට උත්තර ලැබුණේ කුමක් නිසාද? ප්‍රශ්නෙට හේතුව හෙව්වා. මුල.
මුල තමයි කැඩුවේ බින්දේ විනාශ කරේ. එතකොට ප්‍රශ්නෙට හේතුව තමයි අපි හොයාගන්න ඕන. හේතුවට තමයි පිළියම් කරන්න ඕන. එහෙනම් මේ ගැටලු විසඳමු කියන තැනම ඉස්සෙල්ලම අපිට කියන්න සිද්ධ වෙන්නේ ගැටලුවට පාදක වෙන හේතුව හොයාගත්තොත් විතරයි අපිට ඒකට උත්තර හොයාගන්න පුළුවන්කම ලැබෙන්නේ. බොහෝ අයට තියෙන ප්‍රශ්නේ තමයි ප්‍රශ්නයක්කාරීව දැකලා ප්‍රශ්නය තුලම අපි හිර වෙලා ඉන්නවා. සමහර තැන්වලදී ප්‍රශ්න වලට උත්තර නැහැ. උදාහරණයක් තියෙනවානේ තපනීය ප්‍රශ්න කියලා නේ. දේශනා ක්‍රමවලදී සමහරවට උත්තර දෙන්නෙම නැහැ. සමහරව තුෂ්ණිම්බූත ඉන්නවා. සමහරවට උත්තර දෙන්න අවශ්‍ය නැති තැන් තියෙනවා. සමහර දේවල් මේ කතා කරන්න ඕනේ නැති තැන් තියෙනවා. අනවශ්‍ය තැන් තියෙනවා. එතකොට අපි මේ මම හිතන්නේ අද මාතෘකාව ඉතා වැදගත් වෙයි. ගැටලුවක් හඳුනගෙන ඒ ගැටලුව විසඳන්නේ කොහොමද? ඔබ මේ මාතෘකාවේ දෙවෙනි කොටසක් එකතු කරලා තිනවා හරි වටිනවා. ගැටලුව විසඳලා ඉවර වෙනකොට අපේ ළඟ සතුට තියනවාද? ජනව හරි ලස්සන කියමනක් තියෙනවා. වතුර ඇදලා අන්තිමට කලේ බින්ද වගේ වැඩක් කියලා. එතකොට එහෙම වුණාට වැඩක් නැහැනේ. මොකද්ද තව ජනව හරි සමානම ප්‍රස්තාව පෙරලක් තියෙනවා. මොකද්ද ලෙඩ මලාට කවන්නේ බඩ සුද්ධයි කියලා නේ. දැන් මේ වෙයි ලැබෙන ඇත්තට බලන්න ජන විඥානේ කොච්චර අපූර්වට කියනවද මේ සමහර ප්‍රශ්න අපි විසඳවිල්ල මේ මහදන මුත්තා විසඳපු ප්‍රශ්න විදියට විසඳන්න ගියොත් අන්තිමට මුට්ටියක් නැහැ එළුවක් නැහැ. ඉතින් එහෙම විසඳුම් දිසා නැති එක යනවා සමහර තැන්වල මේ ශ්‍රී ලංකාවේ වෙන්න පුළුවන් ජාත්‍යන්තර වෙන්න පුළුවන් අපේ පෞල් කේන්ද්‍ර කොටගෙන වෙන්න පුළුවන්. දැන් එහෙම විසඳුම් මාර්ගයකට ගියාම වෙන්නේ තමන් ආපසු හැරලා බැලුවම තමන් ළඟ මොකුත් නැහැ. හිස් බවක් තියෙන්නේ. ජීවිතේ ගලාගෙන ගිහලා අන්තිම මොහොතේ යම් විසඳුම් මාර්ගයකට ගිහිල්ලා ආපස්සට හැරිලා බලනකොට මොකුත් නැහැ තමන් ළඟ. හිස් බව තියෙන්නේ. ඉතින් මම හිතන්නේ අද පූර්විකාවක් විදිහට මම සඳහන් කළොත් මේ අපි කතා කරන කාල සීමාව තුළ ඇත්තටම අපිට කතා කරන්න ඉඩකඩ තියෙනවා. ගැටලුවක් කියන්නේ මොකක්ද? ඒ ගැටලුවට මුහුණ දෙන්නේ කොහොමද? ගැටලුවට මුහුණ දෙනකොට අපි කොහොමද අපේ සතුට ඉතිරි කරගෙන අපි ජීවිතය ගත කරන්නේ? ඒ සතුට ඉතිරි කරගන්නේ කොහොමද? කියන කරුණු කාරණා ඔක්කොම අපිට අද කතා කරන්න පුළුවන්. වර්තමාන තත්ත්වයට එක්ක අපි හඳුනන කිව්වා වගේම ගැටලු ප්‍රශ්නත් එක්ක අපි ඉන්නවා. හැබැයි ගැටලු ප්‍රශ්න නැත්තම් ඉදිරියට යන්නෙත් නැහැ කියලා කියනකොට මේ තරම් ගැටලු තිබුණු කාලයක් මේ වර්තමානයේ ජීවත් වෙන අපි හමුවේ තිබුණාද කියන ප්‍රශ්නෙත් එක්ක ගොඩාක් බොහොම බරපතල තත්ත්වයකින් මානසිකත්වයකිනුත් වැටලා ඉන්න පිරිසක් තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඒක නිසා මේ හැම තැනටම වටින පිළිතුරු අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් අපිට ලබා ගන්න දවසේදී පුළුවන්කම ලැබේවි. ඒ බලාපොරොත්තුවත් එක්ක මම ඉතාමත් ගෞරවපූර්වකව අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට අවධානය යොමු කරනවා. අපේ දඹදද අපේ හඳුරන්නේ අවසරයි ඔබ වහන්සේටත් මම බොහොම ගෞරවයෙන් ආරාධනා කරන්නේ වැඩසටහනට යම් ආරම්භයක් ලබා ගන්න මේ තියෙන වර්තමාන තත්ත්වයට එක්ක විසඳුම් සොයාගෙන යන ගමනක් අපි මේ ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. ඔබ වහන්සේට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. අපේ නායක හඳුරන්නේ තරංග මහත්මයා ආලින්දයේ සිට මේ සාකච්ඡාව ආරම්භන පින්වත්නි, තථාගත මගේ බුදුරජාණන් වහන්සේ සාරාංශක කල්පලක්ෂයක් පුරාවටම මේ ධර්මතාවය හොයාගෙන අවුදින් සනාතන ලෝදහම ලෝකෙට හැඳින්නුවා. අපි මේ කතා කරන්නේම බෞද්ධ දර්ශනය තුල හේතු සහ ඵල ධර්මයක්. පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ ඒ හේතු සහ ඵල ධර්මයේ තුල අපිට දැනගන්න පුළුවන්, අධ්‍යයනය කරනකොට දකින්න පුළුවන් මේ ලෝකයේ හැම දෙයක්ම හේතුවක් සහ ඵලයක් මත ක්‍රියාත්මක වෙන්නේ. යම්කිසි ඵලයකට හේතුවක් තියෙන්න ඕන. නැත්තම් ඵලයක් හටගන්න විදිහක් නැහැ. වත්මන තුන නැවතත් අරුබුදයක් ඇති වෙලා ඒ අරුබුදයට ධර්මානුකූල ප්‍රවිෂ්ටයක් අපි අරගන්න ඕන. මේ කතාව සමහර විට අහනකොට අහන ඔබට හිතෙන්න පුළුවන්, හාමුදුරුවනේ මේ කාලේ ඔය කියන දේවල් කරන්න පුළුවන්ද? මෙච්චර ප්‍රශ්න තියාගෙන ඔබ වහන්සේලා අපිට කියන්නේ සීල් සමාදන් වෙන්නද? ගුණය රකින්නද? සීලය ප්‍රගුණ කරන්නද?
මොකක්ද කියන්නේ කියලා අහන්න පුළුවන්. ඇත්තටම පීඩිතයි නේද? අපිට එන මග දකින්නකොට ඇත්තටම සාධාරණ දුකක් ඇති වෙනවා. ඒ ඇති වෙන දුකට හේතුව ඵලය තමයි අර්බුදය. ඵලය තමයි වත්මනේ පවතින අර්බුදකාරී වටපිටාව. හේතුව මොකක්ද? හේතුව හොයාගෙන යනකොට හරියට නිකන් පැලෑටියක් උගුලන්න කියලා කියනකොට ඒ පැලෑටිය මුලත් අල්ලගෙන මැදත් අල්ලගෙන අගටම ගිහිල්ලා ඇදලා ගන්නවා වගේ. මේ ප්‍රශ්නේ හරිය අවධානයෙන් යුක්තව බලන් ඉන්නකොට තේරෙනවා. මිනිසුන් ළඟ තිබෙන අධාර්මික ප්‍රතිපත්ති. මිනිසුන් අධාර්මිකව ජීවත් වුන නිසා එදා සිට අද දක්වාම පැවතිච්ච පාලන තන්ත්‍රයේ අධාර්මික ප්‍රතිපත්ති. ඒ මුල සිටම අවසානය දක්වාම මිනිසුන්ගේ අධාර්මික ප්‍රතිපත්තියින් නිසා අද මේ අර්බුදය නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිර්මාණය වෙච්ච අර්බුදයට පිළිතුරක් විදිහට අපට මේ දහම එකතු කරගන්න වෙනවා. තථාගත මගේ බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ඒ ධර්මය Tamanගේ ජීවිතයට ගලප ගන්න ධර්මානුකූල ප්‍රතිපත්තියක් Tamanගේ ජීවිතේ Taman සකස් කරගන්න. ඒක තමයි වැදගත් වෙන්නේ. Tamanගේ ජීවිතේ ධර්මානුකූල ප්‍රතිපත්තියක් නිර්මාණය කරගන්න. මේ අහන වෙලාව ඉඳලා Tamanගේ හිතට ප්‍රතිපත්තියක් දෙන්නකො ධර්මානුකූල නිවැරදි වෙනවා කියලා. මේ කියන අර්බුදෙහි ඇති වෙන්නේ නැහැ. අපේ මිනිස්සු හරියට පන්සිල් පද පහ රැක්කනම්. ඒකෙත් අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන සිකපදය හරියටම රැක්කා නම් අද මෙවැනි අර්බුදයක් නිර්මාණය නොවෙන්න තිබුණා. ඒ නිසා අපි මේ වෙලාවේ ධර්මානුකූල ප්‍රවිෂ්ටයක් කරගන්නවා නම් බොදුනුවන් විදිහට මේක බොදුනුවන් විතරක් නෙමෙයි සමස්ත ලාංකීයන්ටම සියලුම මිනිසුන්ට පොදු ධර්මතාවයක්. හේතුව සහ ඵලය අපිට දුක කියන ඵලය නිර්මාණය වෙන්නේම ඊට අවශ්‍ය කරන හේතු ටිකක් සකස් කරපු නිසා. යම් කිසි තැනක ගැටුමක් නිර්මාණය වුණා නම් ඒ නිර්මාණය වුණ ගැටුම निराකරණය කරනවා නම් ඉස්සල්ලාම හොයන්න ඕනේ ඇයි ගැටලුව නිර්මාණය වුණේ? මොකක් නිසාද කියලා ඒ ඵලය අල්ලගෙන අපිට මුල හොයන්න වෙනවා. මේකට ආර්ථික පැත්තෙන් විශ්ලේෂණ අවශ්‍යයි. අපි මේ ධර්මානුකූල පැත්තෙන් කියන්නේ මිනිස්සුන්ගේ හිත හදා ගන්න ඕන. හිත සකස් කර ගන්න ඕන. දූෂණය වෙලා හිත ඕනම මිනිස්සෙගේ මේ කාලේ මම හිතන්නේ වපුරන්නේම පැතිරෙන්නේම වෛරී සිතුවිලි. කේන්ති යනවා. සාධාරණයි කියන්න පුළුවන්ද අපිට? යම් තාක් මට්ටමට හිතන්න පුළුවන්. නමුත් මේ කේන්ති යන්නේකින් මේ වෙන අවැඩ තුලින් ඔබට ලෞකික ලෝකයේ තුල යමක් අහිමි වෙන්න පුළුවන්. හැබැයි ආධ්‍යාත්මික පැත්තෙන්, පරලෝක පැත්තෙන් ඔබ හිතන්න ඕන. අපි නිකන් මිනිසුන් විදිහට මනුස්ස ජීවිතයක් ලබලා මේ අර්බුදය තුලත් ඒ මනුෂ්‍යත්වයේ වටිනාකමම අවබෝධ කරගෙන කටයුතු කරන්න. දහම Tamanගේ ජීවිතේ ලං කරගන්න, විනය Tamanගේ ජීවිතේ ලං කරගන්න. මේ විනය කියන කාරණය පැහැදිලි කරන්නේ තරංග මහත්මයා පෘථග්ජන මිනිසෙක් නෙවෙයිනේ. කෙලෙසුන් සහිත මිනිසෙක් පුද්ගලයෙක් නෙවෙයිනේ විනය ප්‍රතිපත්තියක් පනවලා තියෙන්නේ. සීනාසුරයන් වහන්සේලා උන්වහන්සේලා මේක අනුගමනය කරගෙන ආවා. මේ විනය පැනවීම දස බලධාරී තථාගත මගේ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ තුන්ලොවක් දැකලා තමයි මේ විනය පනවලා තියෙන්නේ. මේ විනයෙන් කිසිම කෙනෙකුට හානියක් වෙන්නේ නැහැ. මේ විනයෙන් හැම විටකදීම Tamanට යහපතක් සිද්ධ වෙනවා. රකින්න පුරුදු වෙන්න විනයක් සොයන් හික්මීමක් මේ කාලේ Tamanගේ හිතට අපි එකතු කරගන්න ඕන. ධර්මයේ සහ විනය පිරියන හැමතැනකම අපිට දුක කියන කාරණාවට මුහුණ දෙන්න සිද්ධ වෙනවාමයි. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා මේ පුන් පොහොය දවසේ ওই විදිහට පැහැදිලි කරලා දෙනකොට ඔව් තථාගත බුදු පියාණන් වහන්සේගේ දහම අනුව උන්වහන්සේ කිව් මග අනුව යනවා නම් ওই කාරණා සියල්ලම නිවැරදි. එයයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපේ මේ වැඩසටහනේ පරමාර්ථය බවට පත් වෙන්නේ අවසාන නිෂ්ඨාව බවට පත් වෙන්නේ අපේ සිත නිවා ගැනීම කියන තැන මේ අර්බුද හමුවේ අවසානයේ සතුටක් කරා ගමන් කරන්නේ කොහොමද කියන තැනට මනස සකස් කරගන්න. හැබැයි අපි හඳුරන්නේ
අපිට මේ දකින්න දේවල් අපිට අහන්න තියෙන දේවල් අපි අත්විඳින දේවල් දැක්කහම අපේ හඳුරන්නේ දැන් ඔබ වහන්සේත් කිව්වා මේ හැම ප්‍රශ්නයකටම මුල හොයාගෙන යන්න ඕනේ කියලා. මුල හොයාගෙන යන්න කියලා කියනකොටම අපිට මතක් වෙන්නේ දේශපාලන ශාස්ත්‍රය එහෙම නැත්නම් මේකේ පාලකීන් කරපු දේවල් හොරකම් කිරීම මේ වගේ තියෙන දේවල් තමයි තියෙන්නේ. කොච්චර කිව්වත් දැන් අපි මේ පළවෙනි වටෙන් පස්සේ කොහොමදත් ඊළඟට අපි ගමන් කරන්න උත්සාහ කරමු මේ කියන ආධ්‍යාත්මික සුවය හොයාගෙන යන ගමනට. හැබැයි ප්‍රශ්න තියෙන්න පුළුවන් මිනිසුන්ට මේ කියන මොහොතේ අපේ හඳුරු කිව්වා කොච්චර ධාර්මික වෙන්න කියලා කිව්වත් කොච්චර සැනසෙන්න කියලා කිව්වත් තියෙන ප්‍රශ්නත් එක්ක අපි කොහොමද ඔහොම කරන්නේ හාමුදුරනේ කියලා අහන්න පුළුවන්. ඒක නිසා මම මේ ප්‍රශ්න අහන ඔබ වහන්සේගෙන්. මේ ප්‍රශ්නේ ගැටළු වල වර්තමාන ගැටළු වල මුල අපිට පේනකොට කොහොමද අපි ඔය කියන තැනට එන්නේ අපේ හඳුරු? උතරංග අපි ඍජුවම කතා කරමුකෝ. දැනට අපිට දැනෙන ප්‍රශ්නේ තමයි එනකොට තෙල් පෝලින් දිගට ඉන්නවා මිනිස්සු දවස් 2 3 4 5 තෙල් පෝලින් වල ඉන්නවා. ගෑස් පෝලින් වල ඉන්නවා. පරම රෝගය දිගච්ඡා පරමා රෝග මොකක්ද මේ බඩගින්න කුසගින්න මිනිස්සුන්ට දැනෙනවා. එතකොට දූදරුවෝ සාම්පුරුෂයා බින්ද එකට පවුලක ඉන්න විදියක් නැහැ. එක්කෙනෙක් තෙල් පොලිමේ, තව කෙනෙක් ගෑස් පොලිමේ, තව කෙනෙක් මේ කිරිපිටි පොලිමේ ඔය වගේ පවුල දැන් එහෙම තැන් තැන් වල ඉන්නේ. අවසරයක් පාන්නේ. ඒ විතරක් නෙවෙයි සමහර අම්මලා තමන්ගේ දරුවොත් එක්ක වතුරට පනිනවා. ජීවිතය හානි කරගන්න උත්සාහ කරනවා. මේ වගේ බොහොම ඛේදයක් අපි දකින්නේ. ඔව් පැහැදිලිවම. එතකොට දැන් ප්‍රශ්න කියන එක මම අර මුලින්ම සඳහන් කරා වගේ එදත් ප්‍රශ්න, අදත් ප්‍රශ්න, හෙටත් ප්‍රශ්න. ඉතින් ඒ හින්දා දැන් මේක විසඳීමේදී මම මේ බොහොම ඍජුව දහම සහ මනෝවිද්‍යාව මේ සමාජ මනෝවිද්‍යාව මේ ඔක්කොම එකට කැටි කරලා කියන්නේ. අපි හිතමු කන්න නැහැ අපිට. තෙල් පොලින් තියෙනවා. දැන් ඒක ආසන්නම ඊට හේතු සාධක පුච්චලයාගේ ගිහිල්ලා බෙල්ලෙන් අල්ලලා මිරිකුවට පස්සේ ප්‍රශ්න විසඳනවාද? ඔව්. නැත්නම් තව මිනිස්සෙක් ගිහිල්ලා ගෙවල් පොඩි කරලා ගිනි තියලා නැති කරලා විනාශ කරලා දැම්මට පස්සේ ප්‍රශ්න විසඳනවද? එදා ඉඳලා කෑම ලැබෙනවද? එදා ඉඳලා අපිට තෙල් ලැබෙනවද? එදා ඉඳලා අපිට ගෑස් ලැබෙනවද? તો මෙන්න මේක තමයි හරියට ග්‍රහණය කරගන්න ඕන එක. එහෙම වෙන්නේ නැත්නම් අපි මොකද කරන්න ඕන? එතකොට එහෙනම් මේකට ඊටාම වටිනාම දේ තමයි කෙටි කාලීන, මධ්‍ය කාලීන, දිගු කාලීන සැලසුම් තියෙන්න ඕන. ඒ සැලැස්මන් තුළ සමහර දේවල් මට කරන්න බැරි වෙයි. කියන්නේ මට මේ ප්‍රශ්න විසඳන්න බෑ. මට මේ ප්‍රශ්න විසඳන්න දායක වෙන්න බෑ. හැම ප්‍රශ්නයකටම මට දායක වීමකින් මට ප්‍රශ්න විසඳන්න බැරි ප්‍රශ්න තියෙනවා. ඒක රටක් හැටියට, ජාතියක් හැටියට, දේශපාලඥයෝ හැටියට, රාජ්‍ය නිලධාරීන් හැටියට විසඳන්න ඕන ප්‍රශ්න වලදී මට යම් තීන්දුව ගන්න බෑ. ඒකත් තේරුම් ගන්න ඕන. ඒ නිසා පළවෙනිම කාරණේ තමයි මම ආතතියෙන් පෙලෙන්නේ නැතුව, මම පීඩාකාරී නොවේ, මම ගැටලුකාරී නොවේ, මම තරහ ගන්න නැතුව මේ ප්‍රශ්න විසඳ ගන්න කොහොමද කියලා ගත්තාම ඒකට කාරණා පහක් මට කියන්න පුළුවන්. පළවෙනිම දේ ඉස්සෙල්ලාම පළවෙනි දේ තමයි යථා ස්වභාවයේ තේරුම්ගෙන කටයුතු කරනකොට මට ගැටලුකාරී ස්වභාවයක් ඇති වෙනවා නම්, මට පීඩාකාරී සිතුවිලි ඇති වෙනවා නම් එවැනි ගැටලුකාරී ස්වභාවයන්, පීඩාකාරී තත්ත්වයන් ඇති වෙන හේතුන්ගෙන් ඈත්ව ජීවත් වෙන එක තමයි පළවෙනි කාරණය. එතකොට මේ කාලේ මට තෙල් පොලිමට නොයා ඉන්න පුළුවන් සාධක හොයාගන්න පුළුවන් නම්, මගේ ගමන බිමන අඩු කරගන්නවා නම්, මගේ යම් යම් මූලික අවශ්‍යතාවලින් මේ දවස්වල වාහනේ නැතු වෙන විකල්ප සඳහන් කරනවා නම් අපේ හැමෝම බොහොම ලස්සනට උත්තරයක් දුන්නා. කොහොමද වැඩි කියලා මම මෙතන ෆයින් ආවා කිව්වා. දැන් ෆයින් වැඩි කිව්වා. දැන් හරි සරල උත්තරයක් නේ ඒක. දැන් එන්න පුළුවන් නම් අපිට ඒක පයින් එන්න පුළුවන්. දැන් මම කියන්නේ සමහර ප්‍රශ්නවලදී අපි මේ ප්‍රශ්න දිහා අපි බලන ක්‍රමය. එහා අපේ හැමදෙරෝ ඒක බොහොම hina වෙලා කිව්වේ. මේ ඒක වෙනත් විදිහකට කියන්න පුළුවන් නේ. තව උඩ ඉඳලා පල්ලෙහාටම බැනගෙන ගිහිල්ලා මේ බොහොම දේශය කෝපය අරගෙන එහෙම කියන්නත් බෑ නේ. බොහොම සරලව සහලව. ඒතකොට ඒක තමයි සමහර අවස්ථාවල් වලදී සමහර ප්‍රශ්න මග අරින්න පුළුවන්. බුදුහාඳුරෝ ප්‍රශ්න මග ඇරියා. දැන් සමහර ප්‍රශ්න අහනකොට සමහර ඒවා නිසි කාලයනකම් උත්තර දුන්නේ නැහැ. ඒ කියන්නේ හැම ප්‍රශ්නයකටම මේ වෙලාවෙම උත්තර දෙන්න ඕනේ නැහැ. උත්තර දෙන්න බැරි ඒවා තියෙනවා, තැන් තියෙනවා. ඉතින් ඒකද පළවෙනි තමයි සමහර කියන්නේ හේතු මග අරින්න ඕන. එතකොට හේතු මග අරිනවා කියන එකෙන් මතක තියාගන්න ඕන දැන් අපි පොඩි කාලේ අපිට විදුලිය තිබ්බේ නැහැ. හැබැයි අපි හරි සතුටින් හිටියා. අපි හැන්දෑවේ 6 විතරනකොට ගිනිමලයක් ගහගෙන අපේ අම්මලා තාත්තලා අක්කලා අපි ඔක්කොම එකතු වෙලා ගිනිමලේ වට සින්දු කියනවා. හරි ඒක තෘප්තිමත්ව වින්දා.
එතකොට ඒ කියන්නේ දැන් ඒක අපිට දැනුන්නේ නැහැ. ඉතින් සමහර තැන්වලදී දැන් මට පේනවා දැන් ওই විදුලිය කියන්නේ ගැටලුව තමයි. ගැටලුව කොහොමද අවස්ථාවක් කරගන්නේ කියලා මම කියන්නේ. දැන් විදුලිය නැති දැන් මම හිතුවා මේ විදුලිය තියෙන දවස්වල මම එක්ක පන්සල ඇතුලේ පොතක් බලනවා නැත්නම් පරිගණක මොන හරි වැඩක් කරනවා. හැබැයි මේ වෙලාවේ මම විදුලිය නැතුවම එළියට බහිනවා. දැන් අහස පේනවා, තරු පේනවා, පරිසරය විඳිනවා. ඔන්න වෙනදට වඩා ආධ්‍යාත්මික සුවතාවයක් මට දැනෙනවා. ඉතින් මම කියන්නේ යම් අවස්ථා හදා ගන්න පුළුවන්. ඔන්න පළවෙනි දේ දැන් එහෙමයි කියලා අපිට ඔය විදුලිය කපපු තැන ඉඳගෙන බැන හිටියොත් මුලින් ඉඳලා අග දක්වාම මොකද්ද වෙන්නේ? ප්‍රතිඵලේ නැහැ. දෙවෙනි කාරණේ තමයි ගැටලු සංසිද්ධීන් වලට බලපාන අවස්ථා මග අරින්න ඕන. මොනවද අවස්ථා මග හරිනවා කියන්නේ? මේක දැන් වර්තමාන ප්‍රශ්න විතරක් නෙමෙයි. දැන් අපිට ගෙදර හිතන්නකෝ මහත්තයා ටිකක් බීලා හරි වෙන විදියකට හරි ගෙදර එනවා. වෙන්ද ඇරනවට වඩා අමුතු විදියට තමයි ගේට්ටුව ඇරෙන්නේ. ගේ ඇතුළට එනකොට වෙන්ද ගලවන සෙරෙප්පු දෙක ඒ විදියට නේ අද සෙරෙප්පු දෙක විසි වෙනවා එහාට මෙහාට. බෑග් එක විසි කරලා දානවා. එතකොට බිරිඳට දැනෙනවා නම් අද මහත්තයාගේ මූඩ් එක එච්චර හොඳ නැහැ. එයාගේ ෆීලින් එක හැංගීම එච්චර හොඳ නැහැ. චුට්ටක් ඒකට මූණ නොදී පැත්තකට වෙලා ඉන්නවා. ටිකක් කාලය අරගෙන. ඒ කියන්නේ සමහර අවස්ථා මග අරින්න ඕන. එතකොට තමයි තෘප්තිමත් වෙනවා. එතකොට දැන් නෝනා අද තේක ගෙනල්ලා දෙන්නේ ටිකක් සද්දයක් එක්ක මූණ එච්චර හොඳ නැහැ. ඔන්න තේක වගේ වචනෙන් දෙකෙන් කතා කරනවා නම් මහත්තයා දැනගන්න ඕන අද නෝනත් එක්ක වැඩි විහිළු තහළු වලට යන්න ඕනේ නැහැ මේ වෙලාවේ. ගැටුමකට යන්න ඕනේ නැහැ. ඉතින් මේ වගේ තමයි සමහර අවස්ථාවල් වලදී අපි පුළුවන් තරම් අපි ආතතියෙන් යුක්ත නම් පීඩණයෙන් යුක්ත නම් එහෙම මිනිස්සෙක් එක්ක කතා කරන වචනය පවා හරි පරිස්සමට කතා කරන්න ඕන. පාරේ යනකොට උනත් පෝලිං අස්සේ යනකොට අපි හරි පරිස්සමට යන්න ඕනේ. මේ මිනිස්සු දවස් දෙක තුන අවුවේ වැස්සේ කරවලේ බඩිකින්නේ ඔහම ඉන්න අතරතුරේ යත් එක ගැටුම්කාරී ස්වභාවයක් ඇති කරගන්න නැතුව. ඒකට මම මේ කියන්නේ මේ තමා ආත්ම අර්ථකාමී. ආත්මාර්ථකාමී කියන එක අපි වෙන විදිහකට අර්ථකථන කියන්නේ. හරියට ඔක ඡේදනය කරලා කඩලා ගත්තාම තමන්ගේ ජීවිතය පිළිබඳ හරි අර්ථයක් දැකලා ඒ අර්ථයට කැමැත්තක් ඇතුව ජීවත් වෙනවා නම් එහෙම ආත්මාර්ථකාමී වෙන එකේ ලොකු වැදගත්කමක් තියෙනවා. ආත්මාර්ථකාමී නෑ මිනිස්සු. කියන්නේ තමන්ගේ අර්ථය තමා වෙනුවෙන් භාවිතා කරන්නේ. ඉතින් අවස්ථාව තේරුම් ගැනීම, අවස්ථාවට අනුව කටයුතු කිරීම හරිම වැදගත් දෙවෙනි කාරණේ. තුන්වෙනි කාරණේ තමයි ඊට වැදගත්ම කාරණේ සමහර ප්‍රශ්නවලදී අපිට සිද්ධ වෙනවා අනුවර්තනය වෙන්න. ඒ කියන්නේ ඒ ප්‍රශ්නේ කෙලින්ම ඍජුවම මට විසඳිය නොහැකි නම් මම මොකද කරන්නේ? ඒකට අනුගත වෙනවා. ඔව් අනුගත වෙන්න ඕන අනුවර්තනය වෙන්න ඕන. දැන් ඒක දකින්නවනේ ගෑස් නෑ ඔව් නැහැනේ. ලංකාවේ නිෂ්පාදනය වෙන්නේ නැහැ නිෂ්පාදනය කරන්නත් බෑ. කරන්න බැරි නෑ කරන්න ක්‍රම තියෙනවා. සමහරු බයෝගෑස් හදාගෙන එහෙම කරනවා. සමහරු පොල් කටු අඟුරු ලිප් හදාගෙන දැන් හුඟක් අය විවිධ විකල්ප වලට යොමු වෙලා තියෙනවා. ඒක තමයි අනුවර්තනය වෙනවා කියන්නේ. දැන් ඒ සඳහා හොඳ නිර්මාණශීලී පුද්ගලයෝ මේ බයෝ ඩීසල් හදන්න පුළුවන්ද? ඒ වගේ විවිධ නිර්මාණකරණයේ යෙදෙනවා. නිර්මාණාත්මක වෙනවා. ඉතින් මේක තමයි හොඳම අනුවර්තනය. කකුල් දෙකම නැති මිනිස්සු අපිට වඩා හොඳ ව්‍යවසායකයෝ වෙලා අපූර්ව ලස්සන පෞල් ජීවිත ගත කරනවානේ. සමහරවිට අපි අතක් එල්ලගෙන සමහරලාට කකුලක මේ තුවාලයක් එල්ලගෙන මේ පාර දිගේ හිඟා කරන මිනිස්සු කොච්චර ඉන්නවද? එතකොට දැන් බලන්න සමහර ප්‍රශ්නයක් තියෙනවා ඒක විසඳන්න බෑ කියලා Taman තේරුම් ගත්තොත් ඒ ප්‍රශ්නෙට අනුවර්තනය වීම තමයි ඊට වැදගත්. ඒ සඳහා කියන්නේ සමහර ප්‍රශ්න වලට උත්තර නැහැනේ. අපිට උත්තර නැහැ. වෙන අයට උත්තර තියෙයි. අපිට උත්තර නැහැ. ඒ නිසා හොඳම දේ තමයි අනුවර්තනය වීම. ඊළඟ වැදගත්ම කාරණේ තමයි සමහර ප්‍රශ්න මට විසඳිය නොහැකි කියා තමා තේරුම් ගැනීම. සමහර ප්‍රශ්න වලට උත්තර මට නැහැ. ඒකට මට විසඳන්න බෑ කියලා මම තේරුම් ගත්තාම මම කේන්ති ගන්නෑ. එතකොට මට විසඳිය නොහැකි ප්‍රශ්නයකදී මම ඇයි කේන්ති ගන්නෙ? වැඩක් නැහැ. ඔව්. දැන් තෙල් නැහැ. තෙල් නැවුවෙන්නේ නැහැ තව දවස් 10කින්. තව මාසෙකින්. දැන් මම කේන්ති අරගෙන නෝන්ටත් කෑ ගහනවා, ළමයින්ටත් කෑ ගහනවා, පාරට බයිලා මිනිස්සු එක්කත් කෑ ගහනවා, ආගියු කරනවානේ. දැන් මගේ දායකත්වය මොකද්ද? තෙල් නැවක් ගෙන්න ගන්න.
මට සල්ලි දෙනවද? මට ඒ සඳහා ගිහින් බලපෑමක් කරන්න පුළුවන්ද? දැන් අන්න බලන්න සමහර ප්‍රශ්න වලට මට ඍජුවම දායක වෙනවා. හැබැයි ඒකේ බලපෑම කාටද ගන්නෙ? මම ස්ට්‍රෙස් වෙලා කේන්ති අරගෙන කෑ ගහලා කායික වශයෙන් මම බලපෑමක් ඇති කර ගන්නවා. මොකද්ද? මගේ හෘද ස්පන්දනය වැඩි වෙලා තියෙනවා, රුධිර ගමනාගමනය වැඩි වෙලා තියෙනවා, දාඩිය දාන එක වැඩි වෙලා තියෙනවා. කියන්නේ ඇඟ වෙවුලන්න ගන්නවා. ඔන්න කායික. ඊළඟට කුසගින්න ආමාශගත රෝග එන්න පටන් ගන්නවා. ඔන්න ලෙඩ ගොඩක් කායිකව හදා ගන්නවා. චර්යාමයේ ඊළඟට ප්‍රශ්න ගොඩාක් හදා ගන්නවා. මොනවද? නිින්ද යන්නේ නැහැ. ඊළඟට සිතුවිලි ගලාගෙන එන වේග ප්‍රමාණය වැඩි වෙනවා. ඊට පස්සේ එක විදිහකට ක්‍රමානුකූල නිින්දක් ලැබෙන්නේ නැහැ. ඔන්න අනිත් පැත්තෙන් චර්යාමයේ ගැටලුවක් ඇති වෙනවා. අනිත් පැත්තෙන් සංජානනමේ ගැටලුවක් ඇති වෙනවා. මොනවද සංජානනමේ ගැටලුව තියෙන්නේ? මතක නැහැ. මේ දැන් කරන දේ මම දැන් මතක නැහැ. සිතුවිලි හොගාලා එනවා. ඊළඟට Tamanට තව යම් ගැටලුවක් ප්‍රශ්නයක් දරුවෙකුගේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, පවුලේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඕවාවම ඒකට හරි විනිශ්චයක් දී ගන්න බැරුව වෙනවා. මෙතෙල් ප්‍රශ්නේ. නැත්නම් මොකක් හරි පිට ප්‍රශ්නයක්. බාහිර හේතුවක්. අනිත් වැදගත්ම දේ තමයි මේ අපේ ඇති වෙන මේ චිත්ත වේගී ගැටලුව ඇති වෙනවා ඊළඟට. මොනවද චිත්ත වේගී ගැටලුව ඇති වෙන්නේ? කේන්ති යනවා, තරහ යනවා. ඔය රණ්ඩු වෙන්නමයි හිත. හරි තව කෙනෙක් එක්ක ගැටුම්කාරී වෙන්නමයි හිත. ඔන්න බලන්න එක ප්‍රශ්නයක් නිසා අපේ කායික ඊළඟට අපේ චර්යාමය සංජානනමය ඊළඟට චිත්ත වේගී වශයෙන් ප්‍රශ්න ගොඩාක් හදා ගන්නවා. ඉතින් ඒ එකක්වත් හැදෙන්නේ නැහැ. සමහර ප්‍රශ්න තියෙනවා. ඔව්. හැබැයි ඒ ප්‍රශ්නෙට මට දායක උත්තර හොයන්න මට දායක වෙන්න බෑ කියලා තේරුම් ගත්තාම ප්‍රශ්නේ සාමකාමී වෙනවා තමා තුළ. හැබැයි ප්‍රශ්නේ හැමමයි. ඒකට සමහර ප්‍රශ්න විසඳන්න බෑනේ. එහෙමයි. ඉතින් අන්තිම කාරණේ අපි දිගට කතා කරමු. සතුට ඉදිරි කරගමු. ප්‍රශ්න විසඳන්න යන පස්වෙනි කාරණේ. අවසානයේ මොනෝ කරත් සතුටනේ ඉතුරු වෙන්න ඕනේ. ඉතින් මම කියන්නේ මේ ගැටලුවකදී ප්‍රශ්නයකදී මෙන්න මේ කාරණා පහ හොඳින් තේරුම් ගත්තොත් ඒක කල්පනාකරණය කරගන්න අපිට පුළුවන්. අපිට එළි වෙනකන් වැඩසටහන් 10ක 5කදී මේ ප්‍රශ්නෙට හේතුව මෙන්න දේශපාලනඥයෝ හොරකම් කිරීම, දේශපාලනඥයෝගේ ආයුධමත් ස්වභාවය, දේශපාලනඥයෝ හෝ රාජ්‍ය සේවකයන්ගේ අපරිමිත බව, ඕ වගේ කරුණු කාරණා අපිට කියන්න පුළුවන්. ඒවා ඉදිරිපත් කරන්න පුළුවන්. කෙටි කාලීන උත්තරේ මොකද්ද? ප්‍රශ්නයකදීනේ. කෙටි කාලීන උත්තරේට විසඳුමක් ලැබෙන්නේ නැත්නම් හොඳම දේ තමයි ප්‍රශ්නය කළමනාකරණය කරගෙන දුක් විඳින්න නැතුව සතුට ඉතිරි කරගන්න එක. ඒ කාරණා පහේ වැදගත්ම කාරණාව අනිත් කාරණාත් වැදගත්. ඒවා නැති වුණොත් අවසාන කාණ්ඩයට අපිට එන්න දෙයක් නැහැ. ඔබ වහන්සේ දේශනා කරපු විදිහට සතුට ඉතිරි කර ගැනීම කොහොමද කරන්නේ මේ සියලු තත්ත්වයන් එක කියන කාරණාවට. ඒ පස්වෙනි කාරණාව අපි මේ විරාමයෙන් පස්සේ සාකච්ඡා කරන්න සූදානම් වෙනවා. ඒත් එක්කම අපේ ස්වාමීන් වහන්සේලා දෙනගෙන්ම මේ පිළිබඳව කරුණු කාරණා පැහැදිලි කරගන්න අපි සූදානම් වෙනවා. ඒ සියල්ලට ඉඩකඩක් තියාගෙන අපි ඔබෙන් අවසර පතනවා කෙටි විරාමයක් ලබා ගන්නට. මේ විරාමයෙන් පස්සේ යලිත් වතාවක් ඔබ මුණ ගැහෙන්නේ යාත්‍රාව තුල අද දවසේදී මේ වර්තමාන අර්බුදකාරී තත්ත්වයත් එක්ක අපේ ජීවිතයේ සතුට කොහොමද හොයාගන්නේ කියන කාරණාවට මූලිකත්වය දෙමිනුයි අද අපි කතා බහ කරන්නේ. ඒක නිසා ඔබේ ජීවිතයටත් සතුට හොයාගන්න අද අපි සමගින් රැඳලා ඉන්න යාත්‍රා එක්ක ඒකාත්මිකව සිටින කියන ඉල්ලීම බොහොම හිතවමින් අවසර දෙන්න කෙටි විරාමයකට ප්‍රධාන පාලක මැදිරියට ගිහිල්ලා එන්න. අපි යලිත් ඔබ මුණ ගැහෙනවා යාත්‍රා සමගින්. අද දවසේදී යාත්‍රා වැඩසටහන දියත් වෙන්නේ මේ පවතින අර්බුදකාරී වාතාවරණයත් එක්ක අපි කොහොමද සතුටින් ජීවිතයට මුහුණ දෙන්නේ කියන කාරණාවට අදාළ තොරතුරු කාරණා සාකච්ඡා කරන්නට. ඒ සඳහා අපි අද දවසේ බොහොම ගෞරවපූර්වකව අපේ මැදිරියට ආරාධනා ලබා දුන්නා. අවසරයි අපේ පට්ටිවිල මහින්ද ස්වාමීන් වහන්සේටත්, ඒ වගේම කිරිබත්ගොඩ ධම්මජද අපේ ස්වාමීන් වහන්සේටත්, උන්වහන්සේලා දෙනමගේම වැඩමීමත් එක්ක තමයි අද දවසේ මේ වැඩසටහන ඔබ වෙත අපි තිලන කරන්නේ. අවසරයි අපේ හඳුනන්නේ මම ඔබ වහන්සේට අවධානය යොමු කරන්නේ දැන් මේ කියපු කාරණාත් එක්ක අපේ නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන කාරණා පහක් ඔස්සේ යම් කතිකාවක් ගොඩ නගාගෙන ආවා අපේ වැඩසටහනට. එතනින් එහාට මේ වැඩසටහන තව ටිකක් ඉදිරියට ගෙන යනවා නම් කොහොමද අපේ හඳුනන්නේ මේ සතුට සොයාගෙන යන්නට වටින කාරණා ටික අපි පැහැදිලි කරගන්නේ? අපේ තරංග මහත්මයා තථාගත බුද්ධ දර්ශනය තුල
හරියට අගයන දෙයක් තමයි මානසික සුවය. මේ කාලේ මිනිසුන්ට නැත්තෙත් මානසික සුවයම තමයි. මානසික සුවය නැති නිසා කායික දුබලතාවයන් නැති වෙලා. එහෙමයි. ඒ ඇතිවීම නිසාම මිනිස්සු පුදුමාකාර විදිහට පීඩනයකටපත් වෙලා. මේක කාලේ නෙවෙයි කියන මිනිස්සුන්ට. අපි අර කතාවට කියනවානේ ගඟට පයින්න ඕන රළපහර කොච්චර සරද කියලා බලන්න. මේක කදිම අවස්ථාවක්. දැන් හොඳයි. දැන් වැටිලා අපි ඉන්නේ ගඟට. දැන් හොඳට අපිට රළපහර තේරෙනවා. ඇත්තටම සරයි. දැන් තමයි හිත හදාගන්න ඕන. කොච්චර ගොඩ ඉඳන් අපි කිව්වත් ගඟේ වතුර පාර සරයි කියලා අපිට ඒක තේරෙන්නේ නැහැ ගඟට පයින්නකම්. ඒ නිසා අපි දැන් ගඟට වැටිලා ඉන්නේ. දැන් මේ හිතට මිනිස්සු නිකන් ඉන්න වෙලාවට කෝප නොවිච්ච අවස්ථාවන් වලදී මිනිස්සු කියනවා මට නම් ඉතර කේන්තියක් නැහැ. මම එහෙම නෙමෙයි අපේ හාමුදුරුවනේ. මම හැම දෙයක් පිළිබඳවම මැදිහත්ව බලන කෙනෙක්. එහෙම කියන ගොඩක් අය ප්‍රශ්නයක් හමුවේ, අර්බුදයක් හමුවේ, ගැටලුවක් හමුවේ හරියට කඩන් වැටෙනවා. ඒ නිසා අර ගඟේ වතුර කතාව තමයි හොඳම උදාහරණය. ඒ නිසා මේ වෙලාවේ සූත්‍රයක් උදාහරණයක් අරගෙන බැලුවොත් වේලාම සූත්‍රය. ඒ වේලාම සූත්‍රයේදී වේලාම බ්‍රහ්මණයා දුන්න දාණය රිදියෙන් පාත්‍ර හදලා රත්තරන් පූජා කරාලු. රත්තරන්ින් පාත්‍ර හදලා රිදී පූජා කරාලු. 84000 බැගින් සෑම දෙයක්ම පූජා කරාලු. හැම දෙයක්ම ඒක කාටවත් වර්ගීකරණය කළා නෙමෙයි, පොදුවේ හැමෝටම දුන්නා. තථාගත බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ දාණය පිළිගන්න හොඳ ප්‍රතිග්‍රාහක පිරිසක් ඉඳලා තිබුණේ එදා. ඉතින් මේ වේලාම බ්‍රහ්මණ තෙම දාහණය මහත්ඵල මහානිසංස කරගන්න බැරි වුණා. අනාථපිණ්ඩික සිටුතුමාට කියනවා අනාථපිණ්ඩික සිටුතුමනි වේලාම බ්‍රහ්මණය වෙන කවුරුත් නෙමෙයි. අතීතයේ මමම තමයි. අපේ බුදුරජාණන් වහන්සේමයි. එතකොට අෂ්ටාර්ය පුද්ගල පිරිසක් ඉඳලා තිබුණේ නැහැ. සෝවාන් ඵල, සෝවාන් මාර්ගස්ත ඵලස්ත, සකු르දාගාමී මාර්ගස්ත ඵලස්ත, අනාගාමී මාර්ගස්ත ඵලස්ත, අරියත් මාර්ගස්ත ඵලස්ත. මේ පිරිස ඉඳලා තිබුණේ නැහැ. ඒ නිසා මේ දාණය මහත්ඵල වුණේ නැහැ. එතකොට පැහැදිලි කරනවා අවසානයේදී මේ සූත්‍ර දිග සූත්‍රයක් අවසාන හරියේදී කියනවා කෙනෙකුට පුළුවන් නම් කුටි පූජාවක් කරන්න. ඊට වඩා ඒ ආනිසංසයට වඩා හරි වටිනා ආනිසංසයක් තමයි කෙනෙක්ට පුළුවන් නම් තිසරණේ පිහිටන්න. තිසරණ සහිත පන්සිලෙහි පිහිටන්න, තිසරණේ පිහිටන්න පුළුවන් නම් ඒක ඊට වඩා ආනිසංසදායකයි. ඊටත් වඩා ආනිසංසදායකයි අසුරුෂණක් අසුරක් ගහන පමාවට, එහෙම නැත්නම් මලක සුවඳ විහිදෙන පමාවට කෙනෙක්ට පුළුවන් නම් මේ ලෝකයට මෙත්සිත පතුරවන්න. ඒක ඊට ආනිසංසයි. ඊට කලින් පන්සිල් පද පහ කියනවානේ. පන්සිල් පද පහ රකින්න ඊට ආනිසංසයි මෙත්සිත පතුරවන එක. ඊට වඩා ආනිසංසයි අසුරුෂණක් අනිත්‍යතාවය මෙනෙහි කරන්න පුළුවන් නම්. මේ කාලේ අපේ හිත හදාගන්න, හිත සකස් කරගන්න මේ කියන හැමදේම වෙනස් වෙනවනේ. ලෝකයේ සියල්ලක්ම වෙනස් වෙනවනේ. ඒ වෙනස් වෙන අතර මේ අරබුදය සදාකාලික පවතී කියලා කියන්නේ බෑ. මේකත් වෙනස් වෙනවා. හැබැයි මේ අමාරු කාලේ, මේ දුෂ්කර කාලේ අපි නිවැරදිව මුහුණ දෙන්නට ඕන. ඒකට ධර්ම ගලප ගන්න. අපේ මිනිස්සුන්ට වැරදුනේම මෙන්න මේ කාරණා නැති හින්දා. දැන් ඉවසන්න පුළුවන් කියන කට්ටිය දැන් ඉවසන්න පුරුදු වෙන්න. ඉවසීම පුරුදු කරන්න මේ කාලේ. ඇත්තටම අමාරුයි ප්‍රායෝගික කරන්න. ඇත්තටම අමාරුයි. මේක මේ හිතන තරම් ලේසි කාරණාවක් නෙමෙයි. ඇත්තටම අමාරු කාරණාවක්. ඒක මේ කාලේ කරලා පෙන්නන්න. එතකොට පන්සිල් පද පහ රකින්න තමන්ට ලොකු අදිෂ්ඨානයක් ඇති කරගෙන මේක උදේ සමාදන් වුණා නම් තමන් නිින්දට යනකොට අපේ මිනිස්සු උදේ අවදි වෙලා ඉඳන් රැය නිදා ගන්නකම්ම දැන් ගොඩක් අය පාරෙන් නිදාගන්නේ නේ. පාර නිදා ගන්න වෙලා. ඒ නිදා ගන්න මොහොතේ තුලත් ඒ මිනිස්සුන්ගේ සිත් මොනතරම්නම් දේශසහගතව රත් වෙනවද නේ.
හරියට නිකන් අර ඇන්ජිමක් රත් වෙලා අවසාන රෑ නිදා ගන්න යනකොට විසි වෙනවා. ඒ තරමටම මිනිස්සුන්ට මේකයි ප්‍රශ්න. ඒ නිසා ධර්මානුකූල විසඳුමක් ඕන. මේකට ධර්මානුකූල ප්‍රවිෂ්ටයක් අත්‍යවශ්‍යයි කියන්නේ ඒකයි. මේකට ආර්ථික පැත්තෙන් උත්තර ඕන. ඩොලරය ලංකාවට ගේන්න ඕන. ඒකට අපි කතා කියන්නේ. ඒකට ඒ හා සමානව කට්ටිය අවශ්‍යයි කතා කරගන්න. ඒ නිසා මෙතන අත්‍යවශ්‍යම දේ ඒ වේලාම සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ අනාථපිණ්ඩික සිටුතුමාට කියන්නේ ආනිසංස වැඩි වෙන ක්‍රමය. ආනිසංස වැඩි වෙනවා. පන්සිල් පදපා හදවතින්ම රකින්න මෙත්සිත පතුරවන්න. මේ කාලේ ද්වේෂ සහගත මිනිස්සුන්ට දේශය නැතිකරන්න මෙන්න මේ දේ හොඳට ප්‍රගුණ කරන්න පුළුවන්. අපේ තරංග මහත්මයා මිනිස්සෙක් අවුරුදු 100ක් ජීවත් වුණොත් දවස් 36000ක් වගේනේ. වේල් වශයෙන් ගත්තොත් වේල් 72000ක්නේ. ඍතු වශයෙන් ගත්තොත් ඍතු 300ක් වගේනේ. එතකොට දවස් මාස වශයෙන් ගත්තොත් මාස 1200ක්නේ. අවුරුදු වශයෙන් නම් අවුරුදු 100ක්. මේ කතා කරන මම ඇතුළු මේ අහන මේ ලංකාවේ ලෝකෙ කිසිම කෙනෙක් අවුරුදු 100ක් දැන් ජීවත් වෙන්නේ නැහැ. ඊට වඩා අඩු කාලයක්. මේ කියන ගණනය තුලත් ඊටත් වඩා අඩු කාලයක් තමයි අපි ජීවත් වෙන්නේ. ඒකෙත් අපි බොහෝමයක් කාලය ගත කරලා ඉවරයි. ඒ ගත වෙච්ච කාලය තුලත් කලින් කාලෙට නොයෙක් ප්‍රශ්න ආව නේද? අපි කවදාවත් නොදකපු විදිහේ සුනාමියක් ආවා. අපි ඒකත් දැක්කනේ. අර කුණු කන්දර මිනිස්සු යට වෙලා මැරුණා. අපි ඒකත් දැක්කනේ. එතකොට කොරෝනා කියලා වසංගතයක් ආව කවමදාකවත් නොදකපු අපි ඒකටත් මුහුණ දුන්නා. සාර්ථකව මුහුණ දුන්නා අපි. දැන් මේකත් එවැනිම අරුබුදයක් තමයි. ඒකටත් අපිට මුහුණ දෙන්න වෙනවා. හැබැයි දහම තමන්ගේ ජීවිතේ ප්‍රධාන තැන තියාගන්න. ඒ තියාගනිමින්ම හොඳට මතක තියාගන්න ඕන මොන දේ වුණත් ඔබට මොන ලාභ ඇති වුණත් දැන් අරුබුදේ ඇතුළෙත් මිනිස්සු අරුබුද ඇති කරන්න පටන් අරගෙන මේ අරුබුදේ ඇතුළෙත් මේ මිනිස්සු හොරකම් කරනවනේ. වංචාව වෙනවනේ. තමන්ගෙත තාමත් දූෂණෙන්නේ තියෙන්නේ. දැන් මේ කාලය තුල පීඩිත පන්තියේ පුද්ගලයා තවත් කෙනෙක්ව පීඩනයට පත් කරනට වැඩ කරනවා. අතර කරන්න. සබහාදහම බලන් ඉඳලා හොඳම තැනකදී ප්‍රහාරයක් එල්ල කරා. කොරෝනා. දැන් ආයෙමත් අපිව පරීක්ෂා කරනවද මන්දා. ඒ නිසා අපි මේ කියන අකුසලකාමී සිතුවිලි අයින් කරලා අපේ හිත ධනාත්මකව හිතන පැත්තකට අරගෙන යන්න ඕන. එතකොට කාලයක් යනකොට තරංග මහත්ම හොඳට මතක තියාගන්න මේ කාලෙට කොච්චරනම් බණ ඇහෙනවද නේ? අහන තැනට සීමා කරන්න එපා. මේ කියන කාරණා අහන තැනට සීමා කරන්න මෙපා. තමන්ගේ ජීවිතයට ගලපගෙන කරන්න මේ කාලේ ඉවසීම ප්‍රගුණ කරන්න කියලා කියන්නේ ඒ නිසා. එක තැනකදී අපි අතරමං වෙන්න පුළුවන්. මොකද අපිට පුළුවන්කමක් තිබුණේ නැහැ. අපිට පුළුවන්කමක් නැහැ තරංග මහත්මයා. මේ අරුබුද්දෙහෙට අපේ නායක හාමුදුරු මතක් කරා වගේ එකෙල්ලේම උත්තර හොයන්න බෑනේ. හැබැයි Tamanට පුළුවන් Tamanගේ උත්තරේ හොයාගන්න. කන්න ටික මේ කාලේ ඇත්තරම නෑ සහ මිලයි. එතකොට ඒ කාලෙට මේ කාලෙට උත්තරේ නෙවෙයිද Tamanට අවශ්‍ය කරන එදිනදා පරිභෝජනයට ගන්න තියෙන කරපිංච ගහ, එදිනදා පරිභෝජනයට ගන්න මිරිස් කරල Tamanගේ වත්තේ හිටව ගන්න ආයමත් පුරුදු වෙන්න ඕන. අපි ඒක කොරෝනා කාලේ ලොකුවට කරගෙන ගියා ආයමත් නතර වුණානේ. ආයෙ හිර වුණා. අපි ආයෙ නතර කරා. අපිට අමතක වෙනවනේ හරියට. ඒ නිසා ආයෙ පටන් ගන්න. මේ අරුබුදයට අපේ පැත්තෙන් අපි වෙළඳ පොළට ගිහිල්ලා ගන්න බඩු අඩු කරමු. අපිට පුළුවන් දේ අපි නිෂ්පාදනය කරගන්න අපි පටන් ගන්න ඕන. අර වේලාම සූත්‍රයේ කිව්ව විදිහටම ඔබට පුළුවන් නම් පන්සිල් පද පහ රකින්න දිවි හිමියේ පුදුමාකාර කුසලයක් එකතු වෙනවා. ඔබට පුළුවන් නම් එක අසුරුෂණක් මේ ඇඟිලි දෙක එකතු වෙලා අපි හයියෙන් ගහන සද්දයක් එන්න අන්නේ ප්‍රමාණයකට ගමන්නේ මෙත්සිත පතුරවන්න හරි වටිනවා. ඔබට ඒ ප්‍රමාණය හරි පුළුවන් නම් මේ ලෝකයේ තියෙන වෙනස් වීම අනිත්‍ය සංඥාව නැති වෙනවා අපි මැරෙනවා කියන සංඥාව වඩන්න ඊට වඩා පිනක් ඔය තෙල් පොලෙ මින්න කරිටම යෝජනා කරනවා. මේ කාලේ මෛත්‍රිය පතුරවන්න තව කෙනෙක්ට මේක එක කණ්ඩායමක් නිසා ඇති වුණා කියන්න එපා. එහෙම හිතන්න එපා. අපිට දැන් මේ කාරණා මතක් වෙන්නේ දේශපාලඥයන් කරපු ක්‍රියාවක සමස්තය භුක්ති දෙනවා කියලා. නෑ. අපිත් මේකට යම් තාක් මට්ටමකට දායක වෙලා තියෙනවා. අපිත් යම් තාක් මට්ටමකට දායක වෙලා තියෙනවා. එදා ඉඳන් අඳ වෙනකම්ම ආපු පාලන තන්ත්‍රයේ වැරදි නිසා අද මේක අපි භුක්ති විඳිනවා.
ඒ නිසා Tamanගේ හිත මම ඔබට යෝජනා කරන්නේ මේ තෙල් පොලෙම ඉන්නකොට මෛත්‍රී පතුරවන්න. තව කෙනෙක්ට අසාධාරණයක් වෙනවා හිතන පෙනී හිටින්න සාධාරණ ලෙස. කේන්ති අරගෙන කෑකෝ ගහගෙන ගහ මරාගෙන මේ පොදු දේපල විනාශ කරගෙන නෙවෙයි. හරි නිර්වුල් මනසකින් මේකට මේ දෙස බලන්න අපේ හාමුදුරු කිව්වේ ප්‍රශ්න දිහා බලන්න බෑලු මනස අවුල් වෙච්ච ගමන්. අපිට නිවැරදි විනිශ්චයක් කරගන්න බෑ. ඒක මේකල හරියටම තියෙනවා. ඒ නිසා 500 පද පහ රැකගෙන අපිට අනාගතයේ කාලයක් එනවා සතර පද ගාතාවක්වත් ඇහෙන්නේ නැති. ඒ කාලයට අපි අසරණ වෙවි. ඒ කාලයට අපි අසරණ වෙනවා අනිවාර්යයෙන්ම. ඒ කාලේ ඉන්න රජුරෝ කියනවලු අමාත්‍ය මණ්ඩලයට අමතිතුමනි සතර පද ගාතාවක් දන්න කෙනෙක් ඉන්නවනේ එක්කන් ඉන්න කියලා. ඉතින් එමෙතුමා මොකද කරන්නේ ගිහිල්ලා බලනවා සතර පද ගාතාවක් දන්නවද? අපිට අද කොච්චරනම් සතර පද ගාතාව පාඩම්දනේ. ඒ කාලේ සතර පද ගාතාව මතක නැහැ, දන්නේ නැහැ. බුදුහාමුදුරන්ගේ බුදුබණ පදයක් දන්නේ නැහැ, ඇහෙන්නේ නැහැ. ඒ කාලේදී මිනිස්සු අසරණ වෙනවා. එතකොට හාමුදුරුවෝ ඒ කාලේ ඉන්න ස්වාමින් වහන්සේලා මොකද කරන්නේ? රටේ රජුන්ට උපදෙස් දෙනවා. රජතුමනි රට පාලනය කරන්න ඔහොම නෙමෙයි මෙහෙම. එතකොට රජුෝ කියනවලු අපේ හාමුදුරුවනේ මගේ අතේ නෙමෙයි වරද තියෙන්නේ අමාත්‍ය මණ්ඩලයේ. ඉතින් හාමුදුරුවෝ කියලා අමාත්‍ය මණ්ඩලෙ උපදෙස් දෙනවා. අමතිතුමනි මෙහෙම නෙමෙයි රටක් පාලනය කරන්නේ. ධාර්මික ප්‍රතිපත්තිය මේක. බුදුරජාණන් වහන්සේ පෙන්වව බදහලේ මේක කියලා මතක් කරනකොට එතකොට අමති මණ්ඩලය කියන අපේ නෙමෙයි හාමුදුරනේ ප්‍රශ්නේ රටේ රජතුමාගේ. එතකොට හාමුදුරුවෝ හිතනවලු රජුරවන්ට බන ඕනෙත් නැහැ. ඇමති මණ්ඩලයට බන ඕනෙත් නැහැ. මේක අපි මිනිස්සුන්ට කියන්න ඕන. දැන් ඉන්නේ මිනිස්සු අපි කියනවනේ ධාර්මික වෙන්න, අධාර්මික ප්‍රතිපත්ති අතහරින්න, පන්සිල් පද පහ රකින්න, තමන්ගේ ජීවිතයේ ධර්මානුකූල දහම තුල හික්මිච්ච විනය තුල හික්මිච්ච පටිපාටියක් තමන්ගේ ජීවිතේට එකතු කරගන්න කියනකොට මේ කතාවේ මිනිස්සු කියනවා හාමුදුරුවෝ අපිට සීල් සමාදන් වෙන්න කතා කරනවා. හාමුදුරුවෝ අපිට ගුණේ පිළිටන්න මතක් කරනවා. අපි හරි අමාරුවෙන් හාමුදුරනේ දරුපවුල් ටික නඩත්තු කරගෙන යන්නේ. මේක ඇත්තටම ලෞකික ලෝකේ ප්‍රශ්නයක් තමයි. මේ කියන කාරණා සාධාරණ වෙන්න පුළුවන්. හැබැයි පරලෝකයට මේ කතාව වළංගු නැහැ. මං කියව අවුරුදු 100ක් අපි ජීවත් වෙන්න නැහැ කියලා ඒ නිසා. ඒ නිසා තරංග මහත්මයා හොඳට මතක තියාගන්න. එතකොට ඒ කාලේ හාමුදුරුවෝ ටික හිතනවා මේක මිනිස්සුන්ට ඕනෙත් නැහැ. උන්වහන්සේලා අරණ්‍ය සේනාසන වලට වඩලා උන්වහන්සේලා හිත නිවාගෙන මේ සංසාරයේ බැඳි සියල්ලක්ම ලෙහලා අරිහත් මාර්ගයට පත් වෙනවා කියලා බුද්ධ දේශනාව සඳහන් වෙනවා. ඒ නිසා සතරපද ගාථාව අමතක වෙන්න කලින් මේ කාලයේ අරුබුදයක් තමයි ගඟේ රළ හොඳටම දැනෙනවා තමයි. ඒ කාලේ තමන්ගේ සිත රැක ගන්න මහන්සි වෙන්න. ආධ්‍යාත්මික සුවයකට මෛත්‍රියෙන් යුක්ත තමන්ගේ සිත හදාගන්න ඔබ දක්ෂයෙක් බවට පත් වෙන මේ කාලේ. මම අපේ හඳුන්නේ ඔබ වහන්සේ විදිහට දේශනා කරනකොට මේ තියෙන වර්තමාන තත්ත්වයට එක්ක අපි හිත හදාගන්න උත්සාහ කරමු. උන්වහන්සේලාගේ මේ දේශනා ඔස්සේ අපි ඉස්සරහට යන්න බලමු. අපේ හඳුන්නේ ඔබ වහන්සේ අර පැහැදිලි කරමින් හිටපු පැහැදිලි කරලා දුන්නු කාරණා පහ තුල අවසාන කාරණාවට යලිත් තව කවදාද මොකද හරි වටී කියලා හිතෙනවා. සතුටින් ජීවත් වෙන්න ඕන කියන කාරණාව, හිත සතුටින් තබා ගන්නවා කියන කාරණාවට. දැන් අපේ හඳුරුත් කිව්වා දැන් තෙල් පොලිම ගත්තත් එතන මිනිස්සු දුක් විඳිනවා කියන කාරණාව. මේකට තෙල් ටික ගෙන්නා ගන්න තියෙන ප්‍රශ්නේ ඉඳලා ඊට පස්සේ තෙල් ටික ආවට පස්සේ තවත් පිරිසක් ඒක වැරදි විදිහට Tamanගේ පරිභෝජනයට අරගෙන එහෙම නැත්නම් Taman ළඟ රැස් කරගෙන වැඩි ගණන් වලට කරලා මෙතන තවත් අර්බුද ඇති කරලා තියෙනවා. මේවා දකිනකොට කොහොමද සතුටින් ඉන්නේ කියන කාරණාව තමයි යහපව අහන්න දෙන්නේ අපහන්. මේ தත්ත්වයට එක්ක කොහොමද ඇත්තටම අපි සතුට කියන දේ ජීවිතේට ලං කරගන්නේ, හිතට ලං කරගන්නේ? ඔව්. ඇත්තට මේ කාරණේට ඉස්සෙල්ලා කරුණු 4ක් හරි ලස්සනට බුදුහාඳුර දේශනා කරනවා තරංග මීට අදාළයි. පෙස්සක කියන මේ ඇත්තු මෙල්ල කරන පුච්චලයට කියන්නේ පෙස්සක මේ ලෝකෙ මිනිස්සු ඉන්නවා තමන්ගේ අරමුණු ඉටු කරගන්න කටයුතු කරන ආකාර 4ක්. පුච්චලයෝ පළවෙනි කණ්ඩායම තමයි තමන්ගේ අරමුණ කොහොම හරි ඉටු කරගන්නවා තමන් අධික ලෙස තමාව පීඩාවට පත් කරගෙන. පළවෙනි කාරණේ. එතකොට එහෙම පවුල් වල ඉන්නවා උදේ ඉඳලා රැය වෙනකන් වැඩ, ආයි රැයත් වැඩ, එකම ඇඳුමෙන් හැමදාම පිරිසුදු ඇඳුමක් අඳින්නේ නැහැ, හරියට කන්නේ නැහැ. හැබැයි එයා හැම වෙලාවෙම වැඩ හැබැයි ජීවිතේ සතුටක් නැහැ. තමන් හරි පීඩාවටපත් වෙලා ඉන්නේ. එතකොට එයා දිහා බැලුවාම එයා හරි වෙහෙස කර චරිතයක්. මූණ, ඇඟපත, කායික මානසික දෙකම වෙහෙස කරයි. එතකොට එහෙම පුජ්‍යලයෝ හැමදාම වෙහෙස කරව ඉන්නවා. එයා තුල සතුටක් නැහැ.
දෙවෙනි කණ්ඩායම තමයි තමාගේ අරමුණ සාධනය කරගන්න, ඉටු කරගන්න කොහොම හරි තමාගේ පහසුව වෙනුවෙන් අනුන් පීඩාවටපත් කරන්න. අන්න එහෙම කණ්ඩායම තමයි ඔය පෝලිං වල පෝලිං කඩාගෙන යන්නේ. අනිත් අයට ගැටුම්කාරී ස්වභාවයක් ඇති කරගන්නේ. තමන් පොලිමේ ගිහිල්ලා තෙල් ටික අරගෙන ආයි ගෙදර බූලියකට දායි ආයි ගිහිල්ලා ආයි ඇවිල්ලා ගෙදර තෙල් වැඩි කරගන්නේ. ගෑස් සමායට මේ ගෑස් පුරවගෙන ඒව වැඩි ගානට විකුණන්නේ. අර අනුන් අපහසුටපත් කරනවා. තමන්ගේ අරමුණ අවශ්‍යතාවය ඉටු කරගන්න. ওই කණ්ඩායම හරි නරක අශීලාචාර සමාජ සම්මතයෙන් පිට ජීවත් වෙන පිරිස. තුන්වෙනි කණ්ඩායම ඊට වඩා භයානකයි. ඒ මොකද්ද? තමාගේ අරමුණ තමාගේ සාධනය වෙනුවෙන් තමනුත් අපහසුටපත් වෙලා ඉන්නේ, අනුනුත් අපහසුටපත් කරනවා. තමනුත් කන්නේ නැහැ, බොන්නේ නැහැ, අඳින්නේ නැහැ, පළඳින්නේ නැහැ, මොකුත් නැහැ. අර එහෙම ඉඳගෙනම අනුනුත් පීඩාවටපත් කරනවා. gedara වෙන්න පුළුවන්, වැඩ පරිසරය වෙන්න පුළුවන්, පොලිමක වෙන්න පුළුවන්. හතරවෙනි කණ්ඩායම තමයි වැදගත්. තමන්ගේ අරමුණට යන්න, තමන්ගේ ඉලක්කයට යන්න, තමන් අපි ඉලක්කයකට යන්න එපා, අපි සතුටින් ඉන්න එපා. සතුටින් ඉන්න නම් තමනුත් අපහසුටපත් නොවි, අනුනුත් අපහසුටපත් නොවි කටයුතු කරන්න. එතකොට එහෙම පුජ්‍යලෝ හරි පේනවා. ඉන්නවා නැතුව නෙමෙයි. හැබැයි අර අනුන් අපහසුටපත් කරගෙන තමන්ගේ අරමුණ සාධනය කරගන්න යන කෙනා අපිට කලහකාරී, ගැටුම්කාරී, මතභේදකාරී. ඉතින් ඒ අය හරි සමාජයට සමාජ සම්මත නීති රීති කඩනවා. ඉතින් ඒගොල්ලෝ හින්දා අති බහුතරයකට හානි ගොඩක් සිද්ධ වෙනවා. ඉතින් ඒ හින්දා හොඳට ඔබ පළවෙනි කාරණේ ඔබේ සතුට ඉතුරු කරගන්න නම් පළවෙනි කරුණ තමයි ඔබේ අරමුණ වෙනුවෙන්, ඔබේ ඉලක්කය වෙනුවෙන්, ඔබේ සාධනය වෙනුවෙන් ඔබ අපහසුටපත් නොවි, අන් අයත් අපහසුටපත් නොවි කටයුතු කරන එක. තරංග වැදගත්ම කාරණේ තමයි ඉඩ තියෙනවා නම් අපිට ඉස්සරහට කතා කරන්න. දැන් කොහොමද මේ සතුට ඉතුරු කරගන්නේ? ඉතිරි කරගන්නේ තමා සන්තකේ තබා ගන්න කියන එක. දැන් එකක් තමයි අපි වර්තමානයේ ජීවත් වෙන්න ඕන. දැන් පෞගේ කාලේ ඔය හුඟක් ප්‍රශ්න දිහා බැලුවම සමහර අය දැන් දවස් 2 3 තෙල් පොලිමේ ඉන්නවනේ, ගෑස් පොලිමේ ඉන්නවනේ, සමහරු ගෙදරට වෙලා ඉන්නවනේ. එහෙම වෙලාවල් වලදී කොහොමද ඒකාකාරී ජීවිතේ නඩත්තු කරන්නේ? දැන් එක්ක ත්‍රිවිල් එකක ඉන්නේ, එක්ක බයික් එකක ඉන්නේ, එක්ක වැස්සට තෙමනවා, එහෙම නැත්නම් වාහනේ මදුරුව කකා නිදා ගන්න වෙනවා. මම ටිකක් මේක හොයලා බැලුවාම ඒකේ සමහර අවස්ථාවලදී අපි හොඳ නෑ කියන සමහර චර්යාවන් තමයි එයාව නඩත්තු කරලා තියෙන්නේ. මොනවද? Facebook තිබිච්ච හින්දා, TikTok තිබිච්ච හින්දා මේවා බලලා ඒවැයි සතුට, ඒ තියෙන తాවකාලික තෘප්තිය තුලින් ඔහු අර කෙටි කාලින ප්‍රශ්න අමතක වෙලා තියෙනවා. ඒ හින්දා සමහර දේවල් බැහැර කරන එකත් නරකයි. දැන් මට එක කාන්තාවක් මතකයි කිව්වා. එයාට මේ දරුවෝ දෙන්නෙක් ඉන්න මවක් මේ හඳුනේ මට ජීවිතේ එපා වෙලා මට මැරෙන්න සිද්ධ වෙනවා. මැරෙන්න හිතිච්ච වාර ගාන අනන්තයි. ඔහොමම කියලා අන්තිමට එයා කිව්වා මේ Facebook තිබුණ නැත්නම් මෙලහකට මැරිලා කියලා. දැන් බලන්න එයා සමහර తాවකාලික ප්‍රශ්න මේ හරිම උත්තරේ නෙමෙයි මේ. හැබැයි සමහර වෙලාවල් වලට ඒවත් උත්තර. දැන් මේ වෙලාවේ අපිට හොඳම දේ තමයි නිවස තුල අපි හැමදෙරොත් බොහොම හොඳින් ඒක විස්තර කරන්න යෙදුණා. මම උනත් දානේ වන්දනකොට වෙන්ද හැඳි 3ක් බත් බෙදුවා නම් අද හැඳි 2යි බෙදන්නේ. පන්සලට දානේ හම්බ වෙනවා. මම බලනවා තව හැන්දක් ඉතුරුයි, මේ තව කීයක් ඉතුරුයි, තව කෙනෙකුට මේක දෙන්න පුළුවන්. ඒකට අපි මේ මෙතනින් හිතන එක අපි ආහාර අත්‍යවශ්‍ය ප්‍රමාණයද භෝජනම් හිතමත්ඤ්ඤු පමණ දැන ආහාර වළඳලා තව කොටසක් ජීවත් කරන්න ඉඩ හදන එක. ඊළඟට හොඳම අවස්ථාව අපිට මොන හරි වගා කරගන්න එක. මේ බැරි දේවල් නෙවෙයිනේ. ඉතින් මේ තුලින් බලන්නකො තමන්ම වවපු දෙයකින් තමන්ම නෙලලා කඩලා අරගෙන ආහාරයක් හදලා ඒක කනකොට කොච්චර සතුටක් දැනෙනවද? ඉතින් මෙන්න මේ සතුටනේ අපිට අවශ්‍ය. දැන් විශේෂයෙන් අපිට පේන මේ ඩොලර් අර්බුදයක් තියෙනවා, ප්‍රශ්නයක් තියෙනවා. දැන් ලංකාවේ විශේෂයෙන් තරුණ අය තරංග ඔබ දන්නවද? gedara ඉඳගෙන අම්මලා දන්නේ නැහැ මේ දරුවෝ මොකද කරන්නේ, මේ කාමරේට වෙලා ඉන්නවනේ හඳුනේ මොනවද දන්නේ නැහැ. හැබැයි ඒගොල්ලෝ අපෙන් සතයක් ඉල්ලන්නෙත් නැහැ. කාමරේම ඉන්නේ, එළියට බයින්නේ නැහැ. රායක දෙක වෙනකන් ඒත් කම්පියුටරේම ඉන්නේ. මොනෝ කරනවද මන් දන්නේ නැහැ. මේ ඊයේපෙද බයික් එකේ ගොජ් ගත්තා ඔහොමත් ඇවිල්ලා කියනවා. අතර මේගොල්ලෝ ෆ්‍රීලාන්සර්ස්ලා. මේගොල්ලෝ පිටරට ජොබ්ස් බොහොම ඩොලර් 10 20 30 1000 2000 දක්වා මේ gedara ඉඳන් මේ පොඩි ලෝගෝ එකක් හදන එක.
පොඩි ඉමේජ් එකක් එඩිට් කරන එක වෙන්න පුළුවන්. ඊට එහා දැනුමක් තියෙන කෙනෙක් නම් පොඩි වීඩියෝ එඩිටින් එකක් කරන එකක් වෙන්න පුළුවන්. වෙබ්සයිට් එකක් හදලා දෙන එක වෙන්න පුළුවන්. මේ ගෙදර ඉඳන් කරන්නේ. ඒක මේව බොහොම ජනප්‍රිය. ඉතින් මම හිතන්නේ දැන් මේ අඳුරට සාප කරන්න ඕනේ නැහැ අපි. තව කෙනෙකුට බැන බැන ඉන්න ඕනේ. Tamanට දොර විවර වෙලා තිනවා මේ ගිහිල්ලා කොහෙවත් ගිහිල්ලා දුක් විඳින්න නැතුව ගෙදර ඉඳගෙන කරන්න පුළුවන් රැකියා අනන්ත තියෙනවා. දැන් මේ ඊට පස්සේ මේවා ගැන මම අවබෝධයක් තියෙන හින්දා කියන්නේ. කාගේ දේවල්ද මේ කරන්නේ? ඇමරිකාවේ, රුසියාවේ, විශේෂයෙන් එංගලන්තේ, ඊළඟට ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල අයගේ දේවල් කරන්නේ. ඒ රටවල් වල ඉන්න ඒගොල්ලන්ට ව්‍යාපාරයක් තියෙනවා. එයාට ලෝගෝ එකක් හදා ගන්න ඕන. එයාට පොඩි පෝස්ට් එකක් හදා ගන්න ඕන, නිර්මාණය කර ගන්න ඕන. ඉතින් හැබැයි එයාට බෑ ඒක කරගන්න. එයා මොකද කරන්නේ? එවැනි පිළිගත් වෙබ් අඩවි තියෙනවා. ඒක මට මෙන්න මේක තමයි මට කරගන්න ඕන කිව්වම රටේ කවුරු හරි කෙනෙක් මේකට දායක වෙනවා. අති බහුතරයක් මේ වෙලාවේ මේ කාර්ය කරන්නේ ඉන්දියාවේ අය. ඉන්දියාවේ අය පුදුම විදේශීය මුදල් සම්භාරයක් ලංකාවට ගේනවා මේ ෆ්‍රීලාන්සර්ස්ලා හරහා. ඉතින් ලංකාවේ තරුණ පෙළ මේ සඳහා දැන් ලොකු උනන්දුවක් තියෙනවා. මම කියන්නේ අපිට අවස්ථාව තියෙනවා නිර්මාණශීලී වෙන්න. සතුට හදව ගන්න පුළුවන් හොඳම දේ තමයි නිර්මාණශීලී බව. සතුට කිව්වහම දහමට අනුව කතා කරාම අපිට සතුටට බාධා කරන සිතුවිලි තියෙනවනේ. ඉතින් ඒ බාධා කරන සිතුවිලි ඈඩ් කරගන්න නම් ඊට කලින් හොඳම දේ තමයි ඉද නන්දති පෙච්ච නන්දති. මේ වර්තමානයේ මේ දැන් සතුටින් ඉන්න අවශ්‍ය මූලාශ්‍ර හදාගන්න. හේතු හදාගන්න. එහෙම හේතු හදාගත්තාම තෙල් පොලිමත් හරි තෘප්තිමත් පොලිමක් වෙයි. මොකද මේ ගැටලුව එන්ජොයි කරන්න පුළුවන්. මේ අවුරුදු 62යි උපාසකවම කෙනෙක්. කීප දවසක් එනවා. ඇවිල්ලා දවසක් මට කියනවා හාඳුරනේ දැන් නම් මට එපා වෙලා තියෙන්නේ. මම කිව්වා ඇයි? අවුරුදු 40 ගානක් හාමුදුරනේ මේ මිනිහත් එක්ක හිටියා. දැන් නම් ඉන්න බෑ විතරයි. දැන් ඔන්න කතන්දරේ. මම මොකෝ බොනවා හාඳුරනේ බීලා එනවා එක එක ඒවා කියවනවා මේ තරුණ කාලේ කරන්න බැරි මේ නැටුම් නටන්න එනවා ඔය කියලා කිව්වා. දැන් බලාගෙන ගියාම ওই මනුස්සයා වෙනස් කරන්නත් බෑ. මම උපාසකම්මට කිව්වා. ඔය පැත්තකට වෙලා මේ මනුස්සයා කරන විගරන් ටික බලාගෙන ඉන්නකෝ hina වෙන්නකෝ චුට්ටක්. දැන් ඔය තව මේ අපි කී කලක් ජීවත් වෙද්දී උපාසකම්මේ ඩිවෝස් වෙලා මොනව කරන්නද ඔක කියලා කිව්වා. ඊට පස්සේ සති දෙකකින් විතර ආවා. කටනුත් ඔහොම වහගෙන hina වෙවි මම මොකද උපාසකම්මේ hina වෙන්නේ. හාමුදුරුවෝ කිව්වා හරිනේ. මම මොකද ඔය මිනිස්සයා කෝලම් කරන දිහා බලන් ඉඳලා මටම hina කිව්වා. දැන් ඒ මිනිස්සයාත් මන් දිහා බලලා hina වෙනවා කිව්වා. අන්න බලන්න සමහර දේවල් වලට අනුවර්තනය වෙන හැටි. සමහර දේවල් වෙනස් කරන්න බැරි නම් ඒ තුල ඒක විඳිනවා. හැබැයි තරහින් නෙමෙයි, කේන්තියෙන් නෙමෙයි, අපහසුයෙන් නෙමෙයි. මේක තමයි තේරුම් ගන්න ජීවත් වීම කලාවක්. ඉතින් ජීවත් වීම කලාව තුල සතුට ඉතිරි කරගන්න ඕනේ කොහොමද කියලා තව කියන්න පුළුවන්. තව හුඟක් දේවල් කියන්න පුළුවන් දේශනා කරන්න පුළුවන් ඔබ වහන්සේලාට අපි ඉදිරියේදී තියෙන තවත් විනාඩි කිහිපයක් ඇතුළත තවත් බොහෝ කතා බහ කරන්න උත්සාහ ගන්නවා. අර කිව්වා වගේ සමහරු නම් අපේ හඳුරන්නේ ඔය පොලිනුත් දැන් විඳිනවා. සමහර යාළුවෝ දැන් ගෙදර ඇවිල්ලා ඉන්නත් බෑ කෝල් කරලා කතා කරලා සමහර කට්ටියට කතා කරනවා. දැන් අපි මේ වෙලාවට එනවා දැන් එන්නේ නැද්ද? එහෙම කියලා කට්ටිය එකතු වෙලා බොහොම සතුටින් පොලිම එක්ක ඉන්න ආකාරයත් අපි සමහර තැන්වලදී දකිනවා. ඒවා හැම දෙයක් පිළිබඳවම ධනාත්මක සිතුවිල්ලකින් යහපත් සිතුවිල්ලකින් සිතන්න බලන්න පුළුවන් නම් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා දේශනා කළා වගේ මේ හැම දෙයක්ම අපේ හිතේ සතුට වෙනුවෙන් යොදා ගන්නට ඉඩ කඩක් වෙන් කරගන්න පුළුවන්. එහෙම කරලා හිතේ සතුට ඇතුව මේ කෙටි කාලය තුල ජීවත් වෙන්න අපි උත්සාහ කරමු කියන කාරණාවට වටිනා අදහස් තවත් අපි එකතු කරන්න සූදානම් වෙනවා මේ විරාමයෙන් පස්සේ. හොඳයි අපි අලිත් වතාවක් යාත්‍රා සමගින් ඔබ මුණ ගැහෙනවා අපේ ගෞරවනීය මහා සංඝරත්නයේ වැඩමවීමත් එක්ක අද දවසේ කාලීන ගැටලුවකට විසඳුම් සොයා ගන්නට අපි උත්සාහ කරනවා. ඒ හොයන සතුට එහෙම නැත්නම් මේ ගැටලුවට විසඳුම් හොයා ගැනීම අපි තුලින්ම ඇති කරගන්නේ කොහොමද කියන කාරණාවට වටින උපදෙස් අපේ මහා සංඝරත්නය මෙතෙක් වෙලා අප වෙත ලබා දෙමින් හිටියා. උන්වහන්සේලාගේ වැඩමවීමත් එක්ක අද දවසේ අපේ හිතට මනසට
සැහැල්ලුවක් දැනෙන කතා බහක තමයි අපි නිරත වෙලා හිටියේ. අපිට තිබෙන අවසන් විනාඩි කිහිපයත් එක්ක අපේ හඳුනන අපි මේ මොහොතේ රැඳිලා ඉන්නේ. ඒක නිසා මම කැමැති ඔබ වහන්සේලාගෙන් මේ පිළිබඳව තවදුරටත් විමසන්නට මේ අවසන් විනාඩි කිහිපය තුළ. ඒ අනුව මේ අපේ ගෞරවනීය කිරිබත්ගොඩ ධම්මදජ අපේ හඳුනන්නේ අවසරයි ඔබ වහන්සේගෙන් මම ප්‍රශ්නයක් යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ කියපු කතා බහ කරපු කාරණා සියල්ලත් එක්ක වැඩසටහනේ අවසානයේ කරා කෙමෙන් යන වෙලාවක ඔබ වහන්සේට මේ කතා කරපු දේවල් සහ මේ සමාජයට සමාජගත කරන්න තියෙන විශේෂම කාරණා කීපයක් එක්ක වැඩසටහනේ නිමාවක් කරා ගමන් කරන ඔබ වහන්සේගේ පැත්තෙන් දායකත්ව ලබා දෙන හරි වටිනා අපේ හඳුනන්නේ. තරංග මහත්මයා තම කුසල් සිත රැකගෙන මේ ගමන මේ අර්බුදය ගෙවල ඉවර කරන්න. අර්බුදය ඇති වෙනවහම අකුසල සිතුවිලි හැමතිස්සෙම Tamanගේ හිතේ හට ගන්නවා. එතකොට මිනිස්සෙගේ ජීවිතයේ දවසක් ගෙවෙන්නේ අකුසල සිතුවිලි වලින්මයි. දැන් බුදුරජාණන් වහන්සේ මේ හිත කියන කාරණේ පැහැදිලි කරන්නේම අපි සංසාරයේ පුරාවටම බොහෝ කාලයක් ප්‍රගුණ කරේ මේ සිත අකුසලයට. નિરાයාසයෙන්ම මේ සිත හරි දක්ෂයි හරි කැමැති අකුසලයේ කරන්න. ඒක හිතලා කරන්න ඕනේ නෑ. ඒ නිසා අපිට මේ කාලේ අපිට ගොඩක් වැඩිනේ. ගොඩක්ම වැඩි නිසා මේ කාලයේ තුලදී Tamanගේ හිත රැක ගන්න. දැන් ගොඩක් අයට ගොඩාක් පින්වතුන්ට දාන දී ගන්න බෑනේ. ලොකු දානයක් Tamanගේ හිතේ පරිද්දෙන් සංඝික දානයක් පූජා කරගන්න මේක කාලේ නොවේ. මේක කාලේ නෙවෙයි යාලට. ඒ කියන්නේ අමාරුයි කරගන්න. හැබැයි ඔබට පුළුවන් ඒ දාන සිතුවිල්ල ඒ දාන චේතනාව Tamanගේ කුසල් සිත රැකගන්න පුළුවන්. පිඟාන හොදලා ඉදුල් වතුර ටික විසි කරනකොට මේක පොළොවින සතුන්ට ආහාරයක් වේවා කියලා විසි කරා. එතකොට Tamanගේ සිත කුසල් සිත රැකෙනවනේ. එතකොට අර ධනංජානි කියන බ්‍රහ්මණයාට සාරිපුත්ත හාමුදුරුවෝ හරි ලස්සන කතාවක් කියනවනේ. ඔය දැන් කාලේ මිනිසුන් අපෙන් අහන ප්‍රශ්නෙම ධනංජහන් එදා සාරිපුත්ත හාමුදුරුවෝගෙන් ඇහුවා. මොකද්ද පොදු ප්‍රශ්නේ මේ කාලේ අහන? මේ කාලේ අපි වනකට ගිහලා කිව්වොත් සිල් රකින්න, ගුණදහම් පුරන්න, ගුණේ පුරන්න කියන කාරණාව කිව්වොත් මං කිව්වේ ඔව කරන්න කොහෙන්ද අපිට වෙලාවක් ආවද අපිට යුතුයකම් කරන්න තියෙනවා කියලා. යුතුයකම් කරන හැටි අපිට අමාරුයි කියලා. එතකොට සාරිපුත්ත හාමුදුරුවෝ ධනංජහනිගෙන් අහනවා ධනංජහනි බ්‍රහ්මණතෙම ඔය කියන දේවල් ටික ධාර්මිකව කරන්න බැරිද? පවුල් නඩත්තුව. එතකොට මව්පි උපස්ථානය මේ ආදී යුතුයකම් හරපද්ධතිය ධාර්මිකව කරන්න බැරිද? එතකොට අධාර්මිකව කරන නිසා නේද? අධාර්මිකුණු නිසා නේද? අද වෙනකොට අපි මේ සමස්තය තුළ ලොකුවට ගැටලුවක නිර්මාණය වුණේ අධාර්මික වීම නිසා. එතකොට ධනංජහනිට සාරිපුත්ත හාමුදුරුව මතක් කරන්නේ සරියුත් මහ රහතන් වහන්සේ මතක් කරන්නේ ධාර්මික වෙලා ওই ප්‍රතිපත්තිය ওই විදිහට ධාර්මික වෙලා ওই ටික ওই විදිහටම කරන්න පුළුවන් ධනංජානි. මේ කියන යුතුයකම් හර පද්ධතිය මේ කියන පවුල් නඩත්තු කිරීම මේ කියන කාරණය ව්‍යාපාර කටයුතු සියල්ලකම කරන්න ඕන කියන කාරණය ඔබට වළංගු වෙන කොච්චර කාලයකටද? මේ කියන කාරණේ වළංගු වෙන කොච්චර කාලයකටද? එතකොට ධනංජහනි අවසානයේ පිළිගන්නවා මේ කියන කාරණය මම යුතුයකම් කරා මගේ කුසල් සිත රැකගත්තේ නෑ මං සීලය සමාදන් වුණේ නෑ මං මගේ සිත රැකගත්තේ නෑ කියන කාරණය ඔබට පුළුවන් ද අපායට එනකොට යමපල්ලන්ට කියන්න බෑ. ඒක පිළිගනීද? මං මෙච්චර අකුසල කර්මයක් කරගත්ත කෙනෙක්. හැබැයි මම මේ අකුසල කර්මයන් කරගත්තේ මගේ අම්මා තාත්තා රකින්න ගිහිල්ලා. මගේ පවුල රකින්න ගිහිල්ලා. මගේ දරුවෝ රකින්න ගිහිල්ලා. දරුවන්ගේ කුසගින්න රකින්න ගිහිල්ලා මම මේවා කරගත්තේ කිව්වොත් යමපල්ල පිළිගනීද ධනංජානි? පිළිගන්නේ. ඒක උත්තරයක් නෙවෙයි. එහෙනම් ඕනම ප්‍රශ්නයක් තුළ අපේ මේ මාතෘකාව සමස්ත මාතෘකාව සතුටනේ. සතුට හොයන් යනකොට ඔබේ සතුට රැකෙන්නේම Tamanගේ මනස සෝයෙන් තියාගන්නකොට ගැටලුවක් තියෙනවා, ප්‍රශ්නාර්ථයක් තියෙනවා, මනස ව්‍යාකූල වෙලා ඒ තියෙන දදය නැති කරගන්න ධර්මානුකූල ඖෂධය Taman විතර දෙන්න. මේ කාලේ වෙනකොට Tamanගේ කුසල් සිත රැකගන්න. එතකොට මෛත්‍රිය සතර බ්‍රහ්ම විවරණ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා මේවා පතුරවන්න මේවා Tamanගේ හිතේ හැම විටකදීම නංවන්න ඔය කාරණා සියල්ලක්ම හරි සාර්ථකව සිද්ධ වෙනවා මේ අපහාය බහේ සූත්‍ර එහෙම සූත්‍ර බැලුවා නම්
අපායේ තියෙන බහේ ටික දැක්කා නම් අපායේ අපිට පරලොවක් තියෙන සම්මා දිට්ඨිය මේ කාලේ අනිවාර්යයෙන්ම ඕනේ. නිවැරදි දැක්මක් අනිවාර්යයෙන්ම ඕන. එතකොට මිනිස්සුන්ට සසරෙන් නික්මෙන්න ඕනේ කියන හැඟීම ආව ගමන් මැරෙනවා කියන එක මතක් වෙනවා. අපාය භය මතක් වෙනවා. එතකොට මෛත්‍රිය කියන කාරණාව පතුරවන්න පටන් ගන්නවා. ඒ නිසා අපි මේ කාලේ ඔය කියන කරුණුත් එකතු කරගෙන සමාජීය පැත්තෙන් ලෝකෙ පැත්තෙන් ගත්තොත් ජීවත් වෙන්න ඇත්තටම අමාරුයි. ඒ අමාරු කාලෙත් ඔබට පුළුවන් නම් මේ කියන ගුරු ධර්මات එකතු කරගෙන මේ කියන හරපද්ධතිය තමන්ගේ ජීවිතේ ශක්තිමත් කරගෙන මෙලවටත් බහිනතෝ ජීවත් වෙලා පරලොවටත් බහිනතෝ මුණ දෙන්න පුළුවන් සිත රැකගන්න ඒක පිරිහෙන දෙන්න එපා. බොහොම පිං අපේ හඳුරන්නේ මෙලොව ජීවිතයත් පරලොව ජීවිතයත් නිවැරදි තැනකට ගෙන එන්නට අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා දේශනා කරපු මේ කාරණා ටික අපේ ජීවිතේට එකතු කර ගන්නවා නම් හැකියාව ලැබෙවි. මොන අර්බුදයවත් මොන කරදරයවත් සිත निराවුල්ව තබාගෙන ඒ අපි හොයන සතුට අපේ ආධ්‍යාත්මය තුළ අපේ හිත තුළ තියාගෙන කටයුතු කරන්නට. එයයි මේ මොහොතේ අපේ බලාපොරොත්තුව. සමස්ත රටම අර්බුදයක තිබුණත් ලෝකයේත් බොහෝ රටවල් මේ වෙනකොට ලොකු අර්බුදයක තිබෙනවා කියලා අපි දන්නවා. මේ කාලේ සීමාව වෙනකොට අපේ රට විතරක් නෙමෙයි ආර්ථික අර්බුදත් එක්ක ලෝකයේ ගොඩක් රටවල් දැන් යම් කිසි කරදරකාරී තත්ත්වයක ඉන්න වෙලාවක්. ඉතින් මේ සමස්ත ලෝකයකටම බලපාලා තියෙන අර්බුදත් රට තුල තියෙන මේ තත්ත්වයත් එක්ක අපි අද දවසේදී කතා බහ කරන්න සාකච්ඡා කරන්න උත්සාහ කරේ මේ සියලු දේවල් හැමුවේ අපේ සිත නිරවුල්ව තබාගෙන සතුට කියන දේ අපි තුල ආරක්ෂා කරගන්නේ කොහොමද කියන කාරණාව ඒ වෙනුවෙන් අපේ ගෞරවනීය ආරාධනා පිළිගෙන වැඩම වදාළ මහා සංඝරත්නයේ තමත් වටින කාරණා භූමියක් අපිට පැහැදිලි කරලා දුන්නා. මම අවසන් වශයෙන් අපේ හඳුන්වන වහන්සේ ළඟට එන්නේ මේ සමස්ත සාකච්ඡාව තුල කතා කරපු දේවල් සම්පින්ඩණය කරමින් තවත් මේ සමාජය වෙත ගෙන යන්න තියෙන සතුට කියන දේ රැකගන්න තවත් වටින කාරණා කීපයකට එකතු කරගෙන වැඩසටහනේ නිමාවකට යන්න ඔබ වහන්සේ බොහොම ගෞරවයෙන් ආරාධනා කරන අපේ හඳුන්වන්නේ. ඔව් තරංග දැන් මේ කියපු කාරණා මේ අපි දහමත් එක්ක කැටි කරොත් දැන් අපේ හාමුදුරුව සඳහන් කරා වගේ නිවැරදිවම මේ සතුට රඳව ගන්න නම් මේ අකුසල සිතුවිලි බැහැර කර ගන්න ඕනේ. මේක දැනෙන විදියට අපි කිව්වොත් අකුසල සිතුවිලි අපිට 14ක් තියෙනවානේ. දැන් මේවෙන් අපිට ප්‍රමුඛව මේ අපේ සතුට ඈඩ් කරන සතුටට බාධා පමුණවන සිතුවිලි තමයි මෝහ, අහිරික, අනුත්ප්ත වගේ ඒවා. සිතුවිලි. මෝහය කියන්නේ මේ අරමුණක තදින් ඇලෙන ස්වභාවය. අපිට අරමුණක තදින් ඇලුනහම ඒ අරමුණෙන් අපිට කැඩෙන්න බෑ. කැඩෙන්න හිතෙන්නේ නැහැ. එතකොට දැන් කියන්නේ මේ ලෝභය කියන එක. ලෝභ, අහිරික, අනුත්ප්ත මේ වගේ ගත්තාම ලෝභය අර මෝහ, අහිරික, අනුත්ප්ත කියන එකෙන් ගන්නේ මෝහය නිසා අපි හැම වෙලාවෙම මුලාවක පැටලෙවෙනවා. එතකොට මුලාවක පැටලෙවුනහම අපිට හරි දේ පේන්නේ නැතුව යනවා. වැරදි දේත් හරි විදියට දෙනවා. හරි දේ වැරදි විදියට පේනවා. දැන් එතකොට අහිරික, අනුත්ප්ත, උද්දච්ච කියන සිතුවිලි ගත්තාම මේවා හරි මේ අද බලන්න කලහකාරී වෙන්නේ මිනිස්සු, ගැටුම්කාරී වෙන්නේ රණ්ඩු වෙන්න බය නැහැ. රණ්ඩු වෙන්න ලැජ්ජ නැහැ. ගහ ගන්න බය නැහැ. ලැජ්ජ නැහැ. පොලිසිය හිටියද වෙන අය හිටියද ඒගොල්ලොන්ටත් සයිස් එක දාගෙන පාට් එක දාගෙන ඒගොල්ලොන්ටත් ගහන්න කියලා ඊට පස්සේ ගැටුම් ඇති කරගන්නවා. මොකද ඒකට බය නැහැ, ලැජ්ජ නැහැ. ඉතින් ප්‍රශ්න අපි ටිකක් උත්සාහින් වචනයක් කියන උනත් අපි ලැජ්ජයි. අපි බයයි. ඒක තමයි ලැජ්ජා බයට හැදෙනවා කියන්නේ. ඒක තමයි දේව ධර්ම කියලා කියන්නේ. දේව ධර්ම ජාතක කියන්නේ ඒක දේව ධර්ම. ඒක සමාජයේ යහ පැවැත්මට ඕනම දේ. ඒක බැහැර වෙන තැනම බලන ඕනම තැනක දැන් මේ දවස්වල ප්‍රවෘත්ති බලන්නම හිතෙන්නේ නැත්තේ මම මේ දවස් ගානකින් ප්‍රවෘත්ති බැලුවේ නැහැ. ඒ කියන්නේ සමහර අනවශ්‍ය දේවල් උළුට ගන්න ඕනේ නැති හින්දා ගන්නෑ. හැමතැනම ගැටුම්, හැමතැනම කලහකාරී. ඉතින් ඒක බොහොම සරලව දැනෙන විදිහට කියන්න පුළුවන්. ඉතින් ලැජ්ජා බය නැති ලොකු ප්‍රශ්නයක්. අනිත් එක තමයි උද්දච්ච සම්පයුත්ත ලොකුම කැළඹිල්ලකින් ඉන්නේ. හෙට මොනෝ වේද, දැන් මොනෝ වේද, අනිද්ද මොනෝ වේද, කුමක් වේද, තෙලෙයිද නැද්ද? ඔය කියන්නේ ඒව අනවශ්‍ය විදිහට පීඩාකාරී විදිහට සිතුවිලි ගත්තාම මොකද වෙන්නේ? හරි ස්ට්‍රෙස්ෆුල් කැරක්ටර් එකක් වෙනවා. එතකොට මේ ආතතිය වැඩි වෙනවා, ගැටුම වැඩි වෙනවා, පීඩනය වැඩි වෙනවා. අවුල්. ඊළඟට ලෝභය මුල් වෙලා આવොත් අපිට ලෝභ දිට්ඨි මාන වගේ සිතුවිලි. ලෝභය කියන්නේ අරමුණක තදින් ඇලෙනවා. මේ ක්‍රමේ නැති කරන්න ඕන, මේක මම මැරුණත් කමන්නේ කියලාගෙන සමහරු යනවා. ගිහිල්ලා ඊට පස්සේ මොකද වෙන්නේ? අතට අවු වෙන්නේ මොකද්ද? ගල් ගහලා, පොළොව වලින් ගාලා, දේපල විනාශ කරලා. ඒ එන්නේ යම් අරමුණක අනවශ්‍ය විදියට තදින් ඇලිලා. පිනේ වුණත් තදින් ඇලීම බාධාවක්.
පිනේ උනත් තදින් ඇලීම බාධාක්. ඒක තමයි පුණ්‍ය පාප පහිනස්ස කියන්නේ. නිවන් දකින්නකොට පින්පව් දෙකම නැති කරන්න ඕන. එතකොට මේ ඇලෙන ස්වභාවය අඩු කරගන්න එක තමයි සතුටින් ඉන්න හොඳ මඟ. වැරදි දැකීම. ඊළඟට මාන්නේ උඩඟුකම. අපි යන්නේ අයයි ওই මිනිස්සුත් එක්ක අපි අපේ විදිහට අපි ප්‍රශ්න විසඳ ගන්නම්. ඔහොම කියනෝ නෑ. සමාජයත් එක්ක රැඳෙන්න ඕන ගැටෙන්නේ නැතුව. සමාජ සම්මුති නීතිත් එක්ක අපි ඉන්න ඕන. ඉතින් ඊට වඩා අපේ සතුට ඈත් කරන සිතුවිලි හතරක් තමයි දෝෂ, ඉස්සා, මච්චරිය, කුක්කුච්ච. දෝෂ කියන්නේ අරමුණක තදින් ගැටෙනවා. මං ගන්න අරමුණට ප්‍රතිපක්ෂ අරමුණු නැත්නම් මං ගන්න අදහසට ප්‍රතිපක්ෂ අදහස් කොච්චර තියෙනවද? මන් දරන මතයට ප්‍රතිවිරුද්ධ අදහසක් වෙන කෙනෙක් දරුව ගමන් ඒ මිනිස්සයා අමනුස්සයෙක් කියලා අපි කියනවාද? ඒ මිනිස්සයා මේ කියන්නේ සමාජ සම්මතයෙන් පිට මිනිස්සයෙක්, එහෙම නැත්නම් එයා සමාජයේ පිළිගත යුතු කෙනෙක් නෙවෙයි කියලා අපි යාගේ ඕනම කෙනෙකුට අදහසක් දරන අයිතියක් තියෙනවනේ. ඉතින් දැන් බුදුහාමුදුරුගේ දහම ඉදිරිපත් කරන අතරතුරේ කවදාවත් කිසිම ආගමක් බුදුහාමුදුරුව විවේචනය කරේ නැහැ. සමහර තැන් වලට ගිහිල්ලා බොහොම සුහදව කතා බහ කරලා ගිලම්පස වලන බුදුහාමුදුරුව එනවා. බුදුහාමුදුරුව යාට බණ කියන්නේ කියන්නේ වැඩක් නැහැ. මොකද එයා දරන මතය වෙනස්. ඉතින් ඒක තේරුම් අරගෙන ජීවත් වෙන්න ඕනේ. ඉතින් හැම වෙලාවෙම ගැටුමට යන්නෙම කුමක් තමාගේ අරමුණ හා ගැටෙන යම් සිද්ධාමයන් ආවම ඒවත් එක්ක ගැටෙන්න එනවා. ඒව ඉවසන්න ඕන. දරන්න ඕන. ආගමික වශයෙන් ඒවා, සමාජීය වශයෙන් ඒවා, දේශපාලන වශයෙන් ඒවා දැන් ඒ අදහස් විටින් විට වෙනස් වෙනවා. තරංග ඕන තරම් දන්නවා අපිට මේ ඔය පාර්ලිමේන්තුවේ ඉන්න සමහර මැති ඇමතිවරු මුල මොන පක්ෂෙද කියලා හොයලා බලන්න. දැන් ඉන්නේ කොතනද බලන්න. කොච්චර පළු යනකම් බැනලා දිනවද බලන්න. ඒගොල්ලෝ කොච්චර හොඳට ඉන්නවද බලන්න. මිනිස්සුන්ට වෙනස් විය හැකියි. මිනිස්සුන්ට විටින් විට අදහස් වෙනස් වෙන්න ඕන. එහෙම නැත්නම් මේ සමාජය පවතින්නේ නැහැ. එකම අදහසක ඉන්න බෑ අපිට. අදහස් වෙනස් වෙන්න ඕන. ඉතින් අනිත් ඊට වැදගත්ම දේ තමයි දෝෂ ඉස්සා ඊර්ෂ්‍යාව. දැන් බලන්න කාගේ හෝ දේපලක් අපිට විනාශ කරන්න අයිතියක් තියනවද? නැහැනේ. දැන් අපි වරද්ද ගන්න තැන මේ නම කිව්වට කමක් නැහැ. මෙහෙම නම් කියන්න ගොඩක් තියෙනවා ලංකාවේ. සිද්ධාලේප මුදලාලි ගන්න තමන්ගේ නෝනත් එක්ක බොහොම අපහසුයෙන් පෙට්ටියක බාම් හදාගෙන තනින් තන ගිහිල්ලා විකුණලා අඩියෙන් අඩිය ඉස්සරහට ගිහිල්ලා දැන් ලොකු හොරල් තියනවා වෙන්න පුළුවන්, ස්පිරිතාල තියෙනවා. කවුරු හරි කියනවා නම් අපි මේ මිනිස්සයාගේ දේපල බෙදෙන්න ඕන අනිත් අය අතර සමව. අපිටත් අයිති වෙන්න ඕන, පීඩිත ජනතාවට ලැබෙන්න ඕන කියලා කවුරු හරි කියන එක හරිද? වැරදි. අපි අර මිනිස්සයාගේ මුල ඉන්න තත්ත්වයට වඩා බොහොම සංවර්ධනක අවධියක ඉඳලත් අපිට තව අඩි දෙක තුනක් ඉස්සරහට යන්න බැරි වෙලා තියෙනවා. ගේ අඩුමතර මේ තට්ටු දෙකට තියා තනි තට්ටුවක් හදාගෙන අපිට ඉවර කරගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් අපි කොහොමද අර මිනිස්සෙට ඊර්ෂ්‍යා කරන්නේ? කොතනද ගැටලුව? අපි ව්‍යවසායකත්ව, ශක්්‍යතා, කුසලතා, නිපුණතා වර්ධනය කරගෙන නැහැ. ඒ මිනිස්සෙක දිනු කරගෙන තියෙනවා. මැලිබන් මුදලාලි ගන්න. දැන් මැලිබන් මුදලාලි කිව්වහම දැන් මැලිබන් බිස්කට් තියෙනවා. ඒ නම කොහොමද ආවේ? මැලිබන් වීදියේ කඩේක වැඩට යන මිනිස්සයා අන්තිමට ඒ කඩේ මිලදී ගන්නවා. අන්තිමට ඒ මැලිබන් වීදියේ තියෙන නම තමයි දැන් අපි මැලිබන් බිස්කට් කියන්නේ. ඉතින් ඒ මිනිස්සෙක දේපල බෙදන්න ඕන කියලා අපි කතා කරමු. දැන් මේක තමයි වැරදුණු තැන අපිට. එතන මේ ඊර්ෂ්‍යාවත් එක්ක තමයි මේක අපි ගැට ගහගන්නේ. සතුට ගැන කතා කරද්දී අපි හඳුන්නේ අපි හරි ලස්සන කතාවක් අපේ බෞද්ධ සාහිත්‍යයේ එනවනේ. එහෙමයි. මේ කලිනුත් මම කියලා ඉතින් දිව්‍ය ලෝකේ ගියාම අලුතෙන් දෙවි කෙනෙක් එහෙම ඕපාතික වුණාම අනිත් දෙවිවරු දෙවියන්ගනාව එහෙම ඇවිල්ලා හොඳට බලලා ටිකක් වතගොත අහනවනේ. මේ දෙවියෝ බොහොම ලස්සන, දිලිසෙන, බොහොම හැන්ඩ්සම් දෙවි කෙනෙක් කියමු. ඔව්. බොහොම හැඩ වැඩ තියෙන දෙවියන් ළඟට ඇවිල්ලා අහනවා. "වා හරි ලස්සනයිනේ. ඔච්චර ලස්සන උනේ කොහොමද?" මනුස්ස ලෝකේ ඇහුණා ඉතින් අපිට මොනවයි ක්‍රීම් වර්ගයන් කියන්නේ. දැන් එයා කියනවා නෑ. අපේ රජුරෝ හොඳ දානයක් දුන්නා. මාර දානයක් හරි ලස්සනයි. හරි පිළිවෙලට දුන්නා. මම ඒ දානේ දිහා බලන් හිටියා. දානේ දුන්නේ නෑ. දානේ දුන්නේ නෑ. අනේ ඉතින් ඒ වෙලාවේ මට ඊපාරක් වෙදලා මම මැරුණා. මම දිවි ලෝකේ ආවා. දානේ දුන්නෙත් නෑ. දානෙට අත ගැහුවෙත් නෑ. දායක වුණෙත් නෑ. හැබැයි දානේ දිහා සතුටින් බලාගෙන හිටියා. තව දෙවි කෙනෙක් එතෙන්ට ඇවිල්ලා එච්චර ලස්සන නෑ, එච්චර ප්‍රියමනාප නෑ, හැන්ඩ්සම් නෑ. මේ ඔයාද කියලා අහනවා.
බයින මේ අනිත් දෙවි කෙනා කවුද? රජුරු. රජ්ජුරුව. දානේ දීපු මිනිස්සයා. දැන් තේරෙනව නේද මේ බුදුදහමේ තියෙන මේ ගැඹුරු මේ මනෝවිද්‍යාත්මක පැතිකඩ. ඒ මේ කියන්නේ මොකද්ද? යමක් සතුටින් කරන්න. යමක් සතුටින් විඳින්මින් කරනකොට ඒ කරන දේ චේතනාහම් වික්කවේ කම්මදන්න දාන. චේතනාව තමයි ප්‍රමුඛ වෙන්නේ. දැන් ඇයි රජ්ජුරුව අච්චර ප්‍රියමනාප වුනේ නැත්තේ, ලස්සන වුනේ නැත්තේ, සුන්දර වුනේ නැත්තේ? රජ්ජුරුව තමයි දාන දීපු කෙනා. බලන් හිටපු මිනිස්සයා හරි සුන්දර වුණා. දැන් කවුරක් මේකෙන් අදහස ගන්න එපා අපි දන් දෙන්නේ නැහැ ඊට පස්සේ බලන් ඉන්නවා කියලා. මේක මේ හරි මේ කියන්නේ මනෝවිද්‍යාත්මක සහ මේ දාර්ශනික කරුණ ගන්න. දානයක් දෙනකොට හෝ වැඩ කරනකොට අපි දන්නවනේ දාන දෙන මිනිස්සුන්ට කොච්චර දේවල් හිතන්න ඕනද? ඔය කෝප් එකේ ඉන්න ඕක නෙමෙයි අනිත් එක ගේන්න, ඔය පිඟාන ගේන්න, ඕක නෙමෙයි මේක ගේන්න, හැන්ද ගේන්න, ඔය සංවිධානය වෙනවා. එතකොට එයාගේ අර මේ උද්දච්ච සම්පයුක්ත සිත, කැළමිරි කාලී සහගත සිතුවිලි වැඩි එයාට. එතකොට හරියට අර සතුට කියන එක රඳව ගන්න අමාරුයි. ඉතින් පැත්තකදී ඉඳන් බලාගෙන ඒක විඳින්න බැරිද අපිට? විඳින මනුස්සයට ඒ සතුට වර්ධනය වෙනවනේ. එයා අර පුජ්‍යලයට උනේ ඒක. එතකොට මේ කියන්නේ දෙන දේ කරන දේ ඕනම දෙයක් සතුටින් විඳින්මින් කරනවා නම් අරිට වඩාත් මහත්ඵල ගන්න පුළුවන්. සතුට කියන එක විඳිනෝ නම් ඊර්ෂ්‍යා නොකර. හැබැයි වෙන කෙනෙකුට එහෙම සතුට විඳින්න නැතුව මෙහෙමත් බලන්න පුළුවන්. මේක දාන දෙනවා මේක මේ අතේ සල්ලි වලුත් නෙමෙයි රටේ මිනිස්සුන්ගේ බදු එකතු කරගෙන මේ ඔය දාන දෙන හැටි කර වෙන විදිහකට දේශයක් ඇති කරගන්න පුළුවන්. හැබැයි අර මිනිස්සු එහෙම දේශයක් ඇති කරගත්තේ නෑ. එයා ඒක සතුට විඳින මගක් බවට පත් කරගත්තා. ඉතින් ඒක තමයි මම මේ කියන්නේ. යම්කිසි කෙනෙක් වාහනේට තෙල් ගහගෙන ආව නම් කොහොමද ගැව්වේ මොන හිතවත්කම අනුවද ගැව්වේ කියලා ඊර්ෂ්‍යා කරලා දේශ කරලා තමන් ස්ට්‍රෙස්ෆුල් කරගෙන මේ ආතතිය හදාගන්න එපා. කෙනෙක් කාලා බීලා ඉන්නවා නම් ඒක ගැන ගැටලු හැදි කරගන්න එපා. තමන් එතෙන්ට යන්න යහ මාර්ගයෙන් අනුනුත් තවන් නැතුව දවන් නැතුව තමනුත් පීඩාටපත් නොවි හොඳ මාර්ගේ හදාගන්න. අන්න තේරෙනව නේද? ඊර්ෂ්‍යාව නැති කරගන්න එක. මච්චරිය. කන්න බොන්නේ නැහැ, අඳින්න පළඳින්නේ නැහැ, අන්තිමට මැරෙනකොට ඔක්කොම ටික තියෙනවා. මොකොත් ඉතුරු ඔක්කොම ඉතුරුලා තියෙනවා. තමන් ජීවිතේ විඳලා නැහැ. මසුරුකම. ඔව්. ජීවිතේ වැඩක් නැහැ. අවසානයේ කො තමයි අද හුඟක් අය කරන එක කුක්කුච්ච. පසුතැවීම, කලකිරීම. බලන්නකො ඉතින් ජීවිතේ හැට අපෝයි දෙයනේ. ඉතින් බලන්න මේව අපි ඇස් දෙකෙන් දකින්න වුණානි කියා පසුතැවෙනවා, හූල්නවා, කනගාටු වෙනවා. අවසානයේ මොකද වෙලා තියෙන්නේ? ලේ ටික අපිට සුදු වෙලා. ලෙඩ වෙලා, මූණ සුදු මෙලි වෙලා. රුව නැති වෙලා කුමක් නිසාද? අර අපි කලකිරෙන ස්වභාවය. හුඟක් අය කියනවා අනේ අපේ ඇස් දෙකෙන් මෙහෙම දකින්න උනානේ. හිතන්නකෝ මිනිස්සෙක් කපලා කොටලා මරලා. ඉතින් ඒක වෙලා ඉවරයි. දැන් ඒක දිහා බලාගෙන අපෝයි මේක ඇස් දෙකෙන් දකින්න උනානේ. මේව ඉතින් බුදුන් වැඩිය දේශේ නේද? නිතර බණහන රටේ නේද මේව වෙන්නේ කියලා. අනුපන්නේ අකුසල සිතුවිලි මේ පැත්තක තියෙන ඒවා. මේ ගන්නෙ. තමන්ට අදාළම නැති එකක්. ඒකට තමන්ට ප්‍රතිකර්මයක් කරන්න පුළුවන් නම් කරන එක වෙනම දෙයක්. පසුතැවෙන්න එපා. කරන්න බැරි හොඳ වැඩ ගැන හිතත් කලකිරෙන්න එපා කියලා තමයි කුක්කුච්ච එකේ දෙවෙනි පාස්සේ. මට මෙහෙම දෙයක් කරන්න. අනේ අර පොලිමේ මිනිස්සු ටික ඉන්නවා මට ටිකක් කැම්ප් පාසල් ටිකක් හදාගෙන ගිහිල්ලා එක එක්කෙනාට දෙන්නේ නැත්නම් කියලා ඒක බොහෝ අය ඒව දේවල් කරනවා. ඊටාම හොඳයි. අර ඒක සන්තුෂ්ටිය. හැබැයි මට කරන්න බැරුව ඉඳගෙන මම මේක හිත හූල්ලනවා නා. තමන්ට හොඳ නැහැ. ඒක තමන්ට හොඳ නැහැ. ඉතින් මේ දැන් තේරෙනව නේද තරංග? අපි මේ සතුටට එන්න ඉඩ නොදී වැට බැඳගෙන ඉන්නේ කවුද? අපිම තමයි. මමම නේද? එහෙනම් මේක ලියන්න. පළවෙනි දේ සතුට එන්න තියෙන මේ බැමි ටික කඩලා දාන අර අකුසල සිතුවිලි දැන් අපි සඳහන් කරන එකකින් එක අන්න ඒව එන්න නොදී තියාගන්න. හරි ලස්සනට දැන් වෙන දවසක අපි කතා කරමු තරංග විශේෂයෙන් මේ සතුට රඳවන සිතුවිලි 25ක් තියෙනවා. ඒවයි තියෙනවා කාය පස්සද්දී කාය චිත්ත පස්සද්දි කාය ලහුතා චිත්ත ලහුතා කාය මුදුතා චිත්ත මුදුතා හරි ලස්සන සිතුවිලි ටිකක් මේ සිතුවිලි ස්ට්‍රෙස් ගන්න නැතුව ඉන්නේ කොහොමද සිත ස්ට්‍රෙස් ගන්න නැතුව ඉන්නේ කොහොමද සිත මෘදුව තියාගන්නේ කොහොමද සිතුවිලි මෘදුව තියාගන්නේ කොහොමද කියලා හරි ලස්සන මේවා තමයි අපි මේ මිනිස්සු අතරට ඇත්තටම දෙන්න ඕනේ එහෙම දුන්නම ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන් අවසාන වශයෙන් තරංග අපිට කියන්න තියෙන්නේ අපේ හාමුදුරුවොත් මම කතා කරපු කාරණා වලින් ප්‍රශ්න තමයි ලෝකේ ප්‍රශ්න නැති තරක් නැහැ. ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්නත් එක්ක ප්‍රශ්න කළමනාකරණය කරගෙන ජීවත් වීම තමයි හොඳ මානව පෞරුෂය. ඉතින් ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ තිබිච්ච ප්‍රශ්නම තමයි දැනුත් තියෙන්නේ. ඊට කාලේ ඊටත් එහා ලෝකේ මේ ඉන්දේරු යුගයේ ඉඳලා තිබිච්ච ප්‍රශ්න ටික තමයි මේ තාමත් තියෙන්නේ. හැඩය වෙනස් වෙලා, හැඩතල වෙනස් වෙලා, එන
ක්‍රමය වෙනස් වෙලා කාලය වෙනස් වෙලා ඒ කියන්නේ වේගෙන් එනවා සමහර ප්‍රශ්න. ඉතින් ඒවා අපිට තියෙන්නේ කලමනාකරණය කරගන්න එක. අවසාන වශයෙන් කලමනාකරණය කර ගැනීමේදී තමා පීඩාවටපත් නොවි අනුනුත් පීඩාවටපත් කරන්නේ නැතුව ඔබේ සතුට ඔබ ළඟ තියාගෙන ඔබේ ප්‍රශ්න කලමනාකරණය කරගන්න. ඒක තමයි ජීවිතේ අපිට විඳින්න පුළුවන් ඉහළම තෘප්තිය. බොහොම පිං අපේ හඳුරන්නේ. ඊටමත් වටින සාකච්ඡාවක් ඔබට දෙන්න කරන්න හැකියාව ලැබුණා කියලා අපි විශ්වාස කරනවා. මේ සියලු ප්‍රශ්නකාරී තත්ත්වයන් එක්ක අර්බුදකාරී තත්ත්වයන් එක්ක අපේ හඳුර අවසාන වශයෙන් කිව්වා වගේ මේක බොහොම අතීතයේ ඉඳන්ම තියෙන දේවල් ප්‍රශ්න කියන දේවල් එදත් තිබුණා හෙටත් තියේවි මේ දේවල් සියල්ලගේම හැඩය වෙනස් වෙලා අපිට දැනෙනවා කියන කාරණා තමයි උන්වහන්සේ අවසාන වශයෙන් දේශනා කළේ. කොහොම නමුත් මේ සියල්ල දිහාම නිරවුල් සිතකින් බලලා ප්‍රශ්න විදිහටම දකින්නේ නැතුව පුළුවන් තරම් සතුට ජීවිතයට එකතු කරගන්නට අපි උත්සාහ කරමු. මේ කියපු කාරණාවන් අපේ ජීවිතයට එකතු කරගමු. එහෙම කරගෙන මේ මොහොතේත් අපි සතුටින් උත්සාහ කරමු කියලා කාරණාව බහම තවමින් අවසර ලබා දෙන්න අපිට අද දවසට සමුගෙන යන්න. අද දවසේ අපේ මේ අර්ථවත් වූ සාකච්ඡාව ඔබ වෙත තිල්න කරන්නට අපේ ගෞරවනීය ආරාධනා පිළිගෙන සියත යාත්‍රා අපේ මැදිරියට වැඩම වදාළ මහා සංඝරත්නයට අපි ගෞරවපූර්වක ස්තුතිය පුද කරන්න සූදානම් වෙනවා. ශ්‍රී ලංකා පදනම් ආයතනයේ විවෘත දුරස්ථ අධ්‍යාපන පීඨයේ පීඨාධිපති ඒ වගේම රාගම දඹුව ශ්‍රී ලංකාරාම විහාරයේ විහාරාධිපති අවසරයි පූජ්‍ය පට්ටිවල මහින්ද අපේ වන්දනේ බොහොම පිං අද දවසේ වැඩම කරාට ඒ වගේම ඉතාමත් වටින කරුණු කාරණා සමාජීය කාරණා පැහැදිලි කරලා ධර්මයත් එක්ක කැටි කරලා අපිට මේ දේව වහන්සේ පැහැදිලි කරලා දුන්නා. ඒ වගේම අපේ ගෞරවනීය ආරාධනාව පිළිගෙන වැඩම වදාළ රාජකීය පඬිතු ශාස්ත්‍රවේදී අවසරයි කිරිබත්ගොඩ ධම්මදජ අපේ වන්දනේ ඔබ වහන්සේලාත් බොහොම පිං අද දවසේ වැඩම කළාට ඔබ වහන්සේ ඉතාමත් පැහැදිලිව තරුණ ස්වාමීන් වහන්සේ නමක් විදිහට මේ සමාජයට පැහැදිලි කළ යුතු කාරණා ඉතා හොඳින් පැහැදිලි කරලා දෙන්න ඔබ වහන්සේ වැඩිමත් අපිට ඉතාමත් ගෞරවයක් කියන එකත් සිහිපත් කරමින් අපේ හඳුන්නේ අපි අදට ඔබෙන් සමුගන්න සූදානම් වෙනවා. යලිත් ලබන පුන් පොහොව දවසේදී ඔබ මුණ ගැහෙන්න සූදානම් වෙනවා. මේ වූ යහපත් වටින කාරණා බොහොමයක් කැටි කරගෙන ඒක නිසා අපි ඔබට ප්‍රාර්ථනා කරනවා මේ මොහොතේදීත් අපේ ගෞරවනීය මහා සංඝරත්නය දේශනා කළා වගේම සතුට හැම මොහොතකම සිතේ රඳවා ගන්නට හැකි ලෙසින් අපි උත්සාහ කරමු. එයයි අපිට කරන්නට තිබෙන කාරණාව. ඒක නිසා ප්‍රශ්න ගැටලු වෙන්න පුළුවන් සියල්ල හරහා අපි අපේ සතුට හොයාගෙන යන්නට උත්සාහ කරමු. එහෙමනම් හැමදිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අපි අදට ඔබෙන් සමුගන්නවා. හැමදිනාටම තෙරුවන් සරණයි. ආයුබෝවන්. ජය සිරි මා බෝධි රන්වැලි සෑදී මිහින්තලය ඉසුරුමුනිය අවකන සිරිපා හිමේ රන් ගිරිතමුළු ගලේ සාරණයි නිද අතට ගිලේ අනුරපුරය පොළොන්නරුව තිස්ස මහරාවනුවර රුකුණු පිහිටි මායාරට පවසයි නිදහස් උදාන ජයසිරි මා බෝධි රන්වැලි සෑ අපේ සියතේ පිබිදීලා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.